තුන් ලෝක වාසීන්ම සද්ධර්මයෙන් සැනසෙන බව දන්න ඒ තුන් ලෝකෙටමයි මේ ධර්ම පණිවිඩය අදත් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ සරණ යන්න පෙරම් පුරාගෙන පැමිණි සංසාර පුරුද්ද තියෙන අද අපායක හිටියත් දිව්‍ය ලෝකෙක හිටියත් ඒ සුදුසුකම් ලබාගත්ත මනුෂ්‍ය ලෝකෙ හිටියත් ඒ සුදුසුකම් තියෙන පින්වත් පිරිස් ධර්ම ශ්‍රවණයෙන් ඒ තමන්ගේ පෙර සංසාර පුරුදු බලවත් කරගෙන මතු කරගෙන සසර දුක් කෙලවර කර ගන්නවා. ඒ සසර දුක් කෙලවර කර ගන්නකොට තමන්ගේ ජීවිතයේ තිබෙනා වූ සංසාර පුරුදු වශයෙන් තිබුණු කෙලෙස් ධර්මයන් අඩු වෙන බව, අඩු වෙමින් යන බව තම සසර පුරුදු බලවත් වෙනකොට දැනෙනවා. ධර්ම ශ්‍රවණය කරද්දී තමන්ට තමාව පේනවා. තමාට තමා නොපෙනී සසරේ කිව නොහැකි දුර කාලයක් අපි ගත කරා. අපි සසර දිගට ආවේ කිසිව අපිට අපි පෙනුනේ නැහැ. මේ කතා කරන මොහොතේත් අපිට අපි පේන්නේ නැහැ. මොකද හේතුව අපි සසරේ පුරුදු කරේ අපි එළියෙන් දේවල් බලන්න. අපේ හිතේ තියෙන දේ එළියේ තියෙන දෙයක් කියලා අපිට හිතුනේ. අපේ හිතේ තියෙන සංකල්පේ බාහිර දෙයක් කියලා හිතුනේ. එවැනි අවිද්‍යාවක අපි හිටියේ සහ ඉන්නේ. දැන් ඉන්න මට්ටමෙනුත් අපි එහෙමයි. අපට ද්වේෂය තියෙනම් අපි ඕන තරම් ගැටුම් ඇති කරන් ප්‍රශ්න ඇති කරගන්නවා. අපි බලන්නේ මේ ද්වේෂය තියාගෙනම ප්‍රශ්න निराකරණය කරන්න. රාගය තියෙනම් අනන්ත අප්‍රමාණ ප්‍රශ්න ඇති වෙනවා. අපි බලන්නේ මේ රාගය ඇති තියාගෙනම මේ ප්‍රශ්න निराකරණය කරන්න. මේ ලෝකෙ පුහුදුන් ලෝකයේ ප්‍රතඥ දහමෙහි නැති, දහම ඇහුවත් දහමට එන්න පින නැති මෝඩ මිනිස්සු එතන තමයි ඉන්නේ. ඉතින් පෙර පින තියෙන දහම බලවත් වෙච්ච පිරිස් ඒ කෙලෙස් ධර්මයන් නිසා Tamanට වෙන්නා වූ අකටයුතු, Tamanට සිද්ධ වෙන්නා වූ පාපයන් දකිමින් ඒ පාපයන් කෙරෙහි තමා බය වෙන්නේ. මොකද පාපේ ඵල දෙන්නේ Tamanටමයි. Tamanගේ එක Tamanට ඵල දෙන්නේ. මේ පොඩි දෙයක් ඵල දෙනකොට මේ කට්ටක් යනකොට මෙච්චර රිදෙනවා නම් මහ පාපයක් ඵල දෙනකොට කොහොම ඵල දෙයිද? සමහරට ඒක ඒ ප්‍රමාණෙනුත් ඒක දසදහස් ගුණෙන් බලවත් වෙමින්ද ඵල දෙනවා. එහෙම අවස්ථා තියෙනවා. කර්මයේ ඵල දෙන වාර ගානේ කෙලවරක් නැහැ. ජීවත් වෙන තුරු මේ වෙනවා. ඒක නිසා අපි මේ සංසාර කතරෙන් එතර වෙන්න යන ගමන් අපි පළමු අපිට අවංක විය යුතුයි. නැතුව මේ නිවන් දකින්න දහම ඇහුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. අපි අපිට අවංක විය යුතුයි. මොකද අපි මේ ගෙවන්නේ පවක්. මේ ගෙවන්නේ අසහනයක් කියලා ඉස්සෙල්ලා දකින්න. මොනතරම් අපි මේ තැවි ඉන්නවද? විඳවනවද මොනතරම් මනසින්? මොනතරම් දේවල් නිසා අපි ඇති හිතේ තියෙන දේවල් ඉෂ්ට කරගන්න බාහිරින් දඟල මොනතරම් පව් සහ සම්බන්ධතාවල් සංසාර බැඳීම් උපදව ගන්නවද? මේ ඉපදිලා මේ හොඳයි කියන මනුස්ස ලෝකෙ ඉපදිලා විඳින ටිකම ඇති. තේරෙන්නේ නැති නිසායි අපිට මේක මේ හිතා ගන්න බැරි. අපි ඉතින් හොඳින් ඉන්න කොච්චර වැරදි වෙල කරනවද? හොඳින් ඉන්න හොඳ දේවල් කීයෙන් කී දෙනාද කරන්නේ? අපි කියනවා පන්සිල් රැක්කම හොඳලු. ඔය ඉතින් රකින්නේ කවුද? කියන කෙනෙක්වත් රකින්න බව පේන්නේ නැහැ. නිසා මේක ප්‍රසිද්ධිය වෙන දෙයක් නෙවෙයි. මේක මහා ප්‍රසිද්ධියේ හැම කෙනාම මේ හොගාලා නිවන් දකින්න ගමනක් නෙවෙයි. දියැලි ගලන්න වගේ නිවන කඩා වැටෙන්නේ නැහැ. බොහොම අමාරු ගමනක්. මේක මතක තබා ගත යුතුයි. බොහොම අති දුෂ්කර ගමනක්. මිනිසුන්ගේ ප්‍රශංසාවල් නොලැබෙන පාරක්. මිනිසුන්ගෙන් ගැරහිලි ලැබෙන පාරක්. මිනිසුන්ගෙන් අපවාද ලැබෙන පාරක මේ යන්නේ. මේ පාරේ ඵලයටපත් වුණාම වඳිනකම තමයි මෝඩයාගේ ලක්ෂණය. ඵලයට ආපු රාතන් වහන්සේලාට එද්දි බැන්න ගැරහුවා. ආවට පස්සේ වඳිනවා. ඒක තමයි මෝඩයන්ගේ ස්වභාවය. ඉතින් තමනුත් මතක තියාගත යුතුයි මේ යන්නේ එවැනි දුෂ්කර මාර්ගයක. අනුන්ගේ වැඳුම් ලබන්න යන පාරක් එහෙම නෙවි. අනුන්ගේ ගෞරවයට පාත්‍ර වෙන ඒවා ලාභ වැද්දාගේ බිලිය වගේ කියලානේ බලිය සූත්‍රයේ දේශනා කරේ බුදුන් වහන්සේ. ඒක නිසා ඒව බලන් යන ගමන නෙවි. තමන්ගේ සංසාර මේ කර්ම රැස් කරපුවා ගෙවනවා මතිවට තව රැස් වෙන එක දැකලා ඒ සඳහා බිය ඇති වූ පිරිස. සසර පුරුදු මුල් කොට මේව ගෙවා දමන්න යන ගමනක් මේක. මේව මිදෙන්න යන ගමනක්. එතකොට අපි දන්නවා අපි ගාව ද්වේෂය තියෙනම් අපි ඒ ද්වේෂය මුල් කොට තව ද්වේෂ රැස් කරනවා. අඩු වීමක් වෙන්නේ නැහැ.
කවුරු හරි ගැන හැඟීමක් තියෙනවා නම් ද්වේෂ සහගත අපි ඒ බාහිර කෙනා දිහා බලන්නනේ සංසාරෙම පුරුදු වෙලා ඉන්නේ. බලන්නේ තියෙන ද්වේෂ ගතියෙන්. ඒක ඉතින් තේරෙනවා ඇති කාට ද්වේෂ ගතියෙන් බලනකොට එතන තියෙන චේතනාව. ඒ අරමුණු උනේ තමන්ගේ ඇතුළාන්තයේ තිබුණු උපාදානස්කන්ධයේ අරමුණු උනේ කෙලෙස් වලින්. එතකොට දැන් අපිට නැවත රැස් වෙන නව කර්මයක් ද්වේෂයේ මුල් කොට රැස් වෙන කර්මයක්. ඒ වෙලාවෙයි අපි එහෙම හිතන්න ඕන. අපි මේක යොදාගෙන පරණ කර්ම යොදාගෙන පරණ ගති යොදාගෙන ආයි බලන ඔරවලයි දිහා. ඉතින් අපි ඉස්සෙල්ලා කර්ම ඉවර වෙලා නැහැ නේ තාම. අපි හිතන් ඉන්න ඕන ඉවරයි කියලා කොහෙද ඉවර? ඉවර වෙන්නේ නැහැ. ඉවර කරගන්න මහන්සි වෙන්න ඕන. ඒ කියන්නේ වීරයක් තියෙන මේ ශාසනයේ. අපි එදා මේ මිනිහ හතුරනම් අපිට අද පේන්නේ තතුරෙක් විදියට. ඉතින් ද්වේෂයේ මුල් කොට ද්වේෂයෙමනේ පැටව ගහන්නේ. පරණ කර්මයේ මුල් කොට අලුත් කර්ම රැස් වෙනවා. අලුතෙන් අපි තව දුක් විඳිනවා. මේ ද්වේෂය ගැන කියන රාගයත් එහෙමයි ඉතින්. රාගෙදිත් එහෙමයි. රාගයේ තියෙන කෙනා ඒක තමන් අනුන්ට ප්‍රකාශ කරන්නේ නැහැ. තමන් විඳව පිච්චි. තමන් අසහනේ ඉන්න බව තමන් දන්නේ නැහැ. තමන් හිතන් ඉන්නේ මේ සහනයක් හොයාගෙන මේ සියල්ල අනිත්‍ය බව නොදන්න පෘථග්ජන මිනිස්සු. ඒක ඇත්තටම ඉතින් කරත්තෙනේ බැන්දේ. අපි කරත්තෙනේ අපට උපමා කරේ පෘථග්ජනයට. එතකොට අපි ඒකෙන් හොයන්න යන්නේ සැනසෙල්ල. පළඟටිය පහනට පනින්නේ ආලෝකයෙන් සැප විඳින්න. පිච්චෙන බව පළඟටියට තේරෙන්නේ නැහැ. හැබැයි බලන් ඉන්න අපිට තේරෙනවා. අපි මේකට මේ දෙයට ගියාම දඬුවම් විඳින බව අපිට තේරෙන්නේ නැහැ. අපි පළඟටියට පහනට පැන්නම පිච්චෙන බව පළඟටියට නොතේරෙන්නාසේ. අපිට තේරෙනවා පළඟටිය ගැන. අපි ගැන අපිටද නොතේරේ. අපි ගැන තේරෙන්නේ බුදු පියාණන් වහන්සේට. උන්වහන්සේ දේශනා කරනවා මේක උපන් තැනම අතහැරලා දාන්න. මේ සිතේ ලදරුම අවස්ථාව, සිත පහළ වෙන අවස්ථාව, පහළ වෙන මොහොතම ලදරු අවස්ථාව. එතෙන්දි ලේසි යෝන පැත්තකට නමන්න. ටිකක් වෙලා ගියාම සංකල්ප එකතු වුණාට පස්සේ මේක මෝරලා ගියාට පස්සේ යා මෙල්ල කරන්න ආපස්සට ගන්න බැහැ. අන්න අපි අර පරණ ද්වේෂය යොදාගෙන අලුතෙන් ද්වේෂය එකතු කරන්නේ වෙනතටත් සමහරට වැඩි වෙන්න පුළුවන්. එදා අපි බැන්න අද පොළු මුගුරු වලින් පහර දෙන්න යන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එදා බැනපු එක වෙනම කර්මපතයක්, වෙනම විපාක ධාරාවක්. අද පහර දීමෙන් හෝ අද බැනීමෙන් රැස් කරන එක එයම යොදාගෙන පරණ දේම යොදන් අලුතෙන් අද බණින එක වෙනම කර්මපතයක්. මේ දෙකම ඉවරයක් නැති විපාක. තේරෙනවා ඇති මම හිතන්නේ නේද? අපි ගොඩක් ඉගෙන ගත්ත පිරිස්නේ ඒක නිසා හොඳට තේරෙනවා. ලෝකෙම තුන් ලෝකෙම ඉගෙන ගත්ත පිරිස්නේ එක යුගවල හොඳට ඉගෙන ගත්තා ඉන්නේ. ඒ නිසා තේරෙනවා ඇති. එතකොට අපි මේ බුදු පියාණන් වහන්සේ කෙනෙකු සරණ යන්නේ මෙන්න මේ කරුම ගෙවලා දාන්න. මෙන්න මේ කරුම අතහැරලා දාන්නයි බුදුන් වහන්සේ සරණ යන්නේ කෙනෙක්. ඒ අවබෝධතා ඥානෙ මාර්ග ඥානෙ ලබා ගන්න. ලබා ගත්තට පස්සේ අපි මේ මාර්ගේ ගමන් කරන්න ඕන. අපි කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය කියලා, මැදුම් පිළිවෙත කියලා. ඒ ප්‍රතිපදාව, එහෙම නැත්නම් පිළිවෙත, ඒ ක්‍රමය අපේ ජීවිතේ භාවිතා වෙන ප්‍රධානම ක්‍රමයේ බවට පත් වෙන්න ඕනේ. එහෙම පත් කරගන්න කොච්චර අමාරුද? බුදුන් වහන්සේ සඳහා බොහොම පැහැදිලි, නිර්වුල්, ඉතා නිවැරදි මාර්ග ප්‍රතිපදාවක් පස්සක තවුසුන්ගෙන් පටන් අරගෙන පරිනිර්වාණ මංචකයේ දක්වා වෙන අවුරුදු 45 තුල උන්වහන්සේ පාගමනින් වැඩලා එර්දියෙන් අවශ්‍ය තැන්වල එර්දියෙන් වැඩලා නේද? සමහර උන්වහන්සේ වෙතට ආවම උන්වහන්සේ දේශනා කළ මාර්ග ප්‍රතිපදාව. ඒ දේශනා කළ මාර්ග ප්‍රතිපදාවේ පෙන්නනවා අපි දන්නව චතුරාර්ය සත්‍ය දර්ශනය තුල සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. උපාදානස්කන්ධේ දුකක් කියලා. ඒ උපාදානස්කන්ධේ දුකක් කියලා අහලා තියෙනවා අපි ඕන තරම්. අපිට උපාදානස්කන්ධේ මොකද්ද කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ තාම. මේ උපාදානස්කන්ධයක්ද මේ මොහොතේ අපි මේ සිතක් විදියට පරිහරණය කරනකොට ඒ සිත කියන්නේ මොනව අඩංගු දෙයක්ද? ස්කන්ධ, ආයතන, ධාතු කියන මේ කොටස් ටික. ස්කන්ධ වශයෙන් පහකුත්, ආයතනත්
ශරීරයේ සතර මහා ධාතුත් මේ කොටස් ටික තමයි ওই මම කියලා ඔබ මේ මොහොතේ පරිහරණය වෙන්නේ. නොදන්නකම නිසා අර පංච උපාදානස්කන්ධේ ස්කන්ධ පහ නොපෙනෙන නිසා ඒ වෙලේ එහෙම ගලපා ගැනීමක් කරන්න බැරි නිසා අපිට පේන්නේ බාහිර කෙනා. අපි ලේසිනේ බාහිර කෙනා දිහා බලන්න. ඒ මිනිහා මගේ හතුර කියලා එදත් බැලුවා අදත් බලනවා. අපේ දිනුව ඒක තමයි. බුද්ධ ශාසනයේ දිනුව නම් ඒ තමන්ගේ සිත සුද්ධ කරන්න කිව්වනම් සිත අපිරිසිදු උනේ සිතේ කෙලෙස් පහළ උනේ ඒ රූපයත් සමග. එන රූපයත් සමග කෙලෙස් පහළ වූ බව පෙනෙනවා නම් ඉස්සෙල්ලා අපිට පේන්නේ පේ. පෙනෙනවා නම් අපිට දැන් තියෙන තීරණේ ක්‍රියාත්මක කරන්න. මේක මට අනර්ථයක් අසුබයක් විපාකයක් කියලා මෙනෙහි කරන්න. ගලපන්න. එච්චරයි. අපි එහෙම කරනවද? දැන් ඔබ මේ දහම අහපු ඔබ මේ ලෝකේ ඉන්න මම මේ තුන් ලෝකෙටම කතා කරන්නේ. ඒ අහන පිරිස් කීප දෙනෙක් හරි ලෝකේ දෙන්නේ තුන් දෙනෙක් හරි අහනවාදී ඒ පිරිස ඔබ මේව ක්‍රියාත්මක කරනවද? නැත්තම් වෙනද වගේම අර සින්දුවක් අහනවා වගේ මේකත් අහනවද? අහන වෙලාවේ සැනසෙල්ල එනවා කියන්නේ කෙලෙස් වැඩ නොකරන නිසා. ඉතින් මේක ගලප ගන්න ඒඩින්ගවත් තේරෙන්නේ නැත්තම් කියන අපිට කරන්න තේකුත් නැහැ. තමන්ගේ ජීවිතේ වෙනස් වෙන්න ඕන ඔන්න ඔය තැන් වලින් තමන්ට තේරෙන්න ඕන මේ මං අසහනේ නේ ඉන්නේ. කියන ඒ කෙනා දැක්කම මං අසහනයටපත් වුණානේ. ද්වේෂය මුල් කොට හෝ රාගය මුල් කොට. ඒතර මේ අසහනය මගේ ජීවිතේ වෙලා නම් ජීවිත අයිතිය වෙලා නම් ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන ජීවිත ප්‍රතිපදාව වෙලා නම් මොනතරම් අපිට ඒක අවඩක්ද? අපිට ගලප ගන්න දක්ෂතාව තියෙන්න ඕනේ එහෙම. ගලප ගන්න හැකියාව තියෙන්න ඕනේ එහෙම. මේ මට අනර්ථය පිණිස අසුභය පිණිස පහළ වූ ධර්මතාවක් කියලා මෙනෙහි කර ගන්න දක්ෂතාව තියෙන්න ඕන. එහෙම නැතිනම් අපිට පේන්නේ බාහිර රූපේ. අපේ සසර පුරුද්ද ඒක. හතුර ඉන්නේ එළියේ කියලා පේන එක. ලේසිම දේත් ඒක. අමාරුම දේ තමයි හතුර කියන්නේ රූප සංඥාවක් හිත තුල පහළ වූ රූප සංඥාවක් කියලා මෙනෙහි කරන එක. ඒක හරි අමාරුයි. ඇත්තටම අමාරුයි. ඒක මේක දුෂ්කර ක්‍රියාවක් කිව්වේ. කොච්චර අමාරුද දැන් එළියේ කෙනා හතුර කියලා හිත පෙන්නද්දී නෑ මේ පවතින සිතේ කෙලෙස් ටිකක් හටගත්ත කියලා මෙනෙහි කරන්න කොච්චර අමාරුද? ඔබ දන්නවා ඔබට මේක ඇහුවත් බැරි නම් මේක අමාරුයි කියලා. මම දන්නවා ඔබ අවංක නෑ කියලා. අවංක වුණු දවසට තේරෙයි මේ කියන්නේ ඇත්ත කියලා. පුළුවන් කෙනා සැප විඳිනවා. ඒ අනිත්‍යයට අයිති නැති දෙයක්. මේ ලෝකේ සියලු දේවල් අනිත්‍යයි. මේ අනිත්‍ය දෙයින් මිදෙනකොට අනිත්‍යට අහු නොවන දෙයක් ලැබෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයෙන් තොර දෙයක් පහළ වෙනවා. ලෝකෝත්තර සැපේ අනිත්‍යට අහු වෙන්නේ නැහැ, දුකට අහු වෙන්නේ නැහැ, අනාත්මයට අහු වෙන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගය. ඒ පරිනිර්වාණයට සමාදිනකම් අපේ ජීවිතේ වර්ධනය වෙන්නා වූ මේ නිකලස් බව මේ සියල්ලංගෙන් මිදෙන දෙයක්. ඔබේ සිත තුළ හටගන්න බාහිර කෙනා දැකීමෙන් හටගන්නා වූ අනන්ත වූ ඒ කෙලෙස් මහා කෙලෙස් ධර්මයන් කෙලෙස් ගංගාවල් ටික මම දන්නවා ඔබට බලා ගන්න අමාරුයි. පුළුවන් අයට පුළුවන් ඇති. මම මේ කතා කරන්නේ බහුතරයක් බැරි අය ගැන හිතලා ඒකට අනුකම්පාවෙන් කතා කරන්නේ. පුළුවන් අය සතුටු වෙන්න. අනේ අපට එකක් හරි පේනවා දවසට හිත. එක සැරයක් හරි පේනවා. එක තප්පරයක් හරි පේනවා. එක මොහොතක් හරි පේනවා. ඒ මහා ගැඹීරකමක්, මහා ශ්‍රේෂ්ඨකමක්. ඒ පෙනෙන මොහොතේ මට මේ වගේ තීරණයක් දීලා නවත්ත ගන්න පුළුවන්. මේක මට අවැඩක් කියලා. මට අනර්ථයක් කියලා මට නවත්ත ගන්න පුළුවන්. මේක මට ආපුණු දඬුවමක් කියලා නවත්ත ගන්න පුළුවන්. රූපය ගැන බුදුන් වහන්සේ දේශනා කරේ එහෙමයි. මේක ගින්නක් කියලා දේශනා කරා රූපය. අදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කරේ ගින්නක් කියලා. සබ්බම් භික්කවේ ආදිත්තං කිංචි භික්කවේ සබ්බං ආදිත්තං කුමකින් සියල්ල ඇවිල ගන්නාලාදිත මේ ගිනි හුලකට ගිනි දැල්ලකට උපමා කරා. උපමා කළා කුමකින් ඇවිල ගන්නාලාදිත කියලා නැවත බුදුහාමුදුරු ප්‍රශ්නයක් අහනවා. අහලා නැහැ උන්වහන්සේම උත්තර දෙනවා රූපම් භික්කවේ ආදිත්තං චක්කුම් භික්කවේ ආදිත මේ ඇසත් රූපයත් නිසා අවුල ගන්නලාදී. දැන් මේ අවුල ගත්තා නම් අවුලගත් එක නිවා ගන්න එක නිවන කියන්නේ. ඇවිලුනේ කොහේද? තමන්ගේ සිත තුළ කෙලෙස් ගිනි ඇවිලුණා, පහළ වුණා.
අපිට තේරෙන්නේ කෙලෙස් පහළ වුණා කිව්වා. එළිය බලන් හිටියට එළියට අවධානය දුන්නට කෙලෙස් පේන්නේ නැහැ. සිතට අවධානය දුන්නම මොන සිතේ කෙලෙස් හටගත්ත බව පේනවා. ද්වේෂය හෝ රාගය හෝ හටගත්ත බව පේනවා. අන්න පේනකොට Tamanට පෙර නොතිබුණු ඇස් දෙකක් මේ ලැබෙන්නේ. පෙර තිබුණු ඇස් දෙකට මේවා නොපෙනෙන ඇස් දෙකක් තියෙන. ඒ කියන්නේ අන්ධයි කිව්වේ ඇස් දෙක. ඒ ඇස් දෙකටනේ බුදුන් වහන්සේ අන්ධයි කිව්වේ. බාහිරේ පේන ඇස් දෙකට අපිට කිව්වේ අන්ධ බහල කියලා. ඒතර ආධ්‍යාත්මය කියන්නේ Tamanගේ ඇතුළාන්තේ හට ගන්නා පංච උපාදාන ස්කන්ධ. මේ ස්කන්ධ පහ මුල් කොට පවතිනා වූ සියලු ධර්මයන් Tamanට පේන්න ගන්නවා. පේන්න ගන්නකොට ඒ ඇසට අන්ධයි කියන්නේ නැහැ. ඒකට කියන ඇස් ලැබුණා කියලා. චක්කුං උදපාදි කියන. එතකොට යාට පේනවා ඔන්න මගේ හිතේ මෙන්න මේ එළියේ තියෙන රූපේ නිසා මගේ හිතේ මෙහෙම කෙලෙස් සකස් වීමක් වුණා. සකස් කරා නෙවෙයි සකස් වුණා. අනාත්මයි කියන්නේ ඒකනේ. කෙනෙක් හෝ කෙනෙකුගේ ආත්මයක් හෝ කෙනෙකුගේ අයිතියක් නෙවෙයි. ඒ පහළ වූ ධර්මතාවක්. ධර්ම ස්වභාවයක්. එයාට පේන්න ගන්නවා. පෙන්නකොට එයිට හිත ටක් ගාලා හැල්ලු වෙනව දැනෙනවා. සතුටටපත් වෙනව දැනෙනවා. හිතේ ප්‍රීතිය පහළ වෙනව දැනෙනවා. හිතේ ප්‍රමෝදය පහළ වෙනව දැනෙනවා. හිතේ සුඛය පහළ වෙනව දැනෙනවා. ඒ ලෝකෝත්තර සැප පහළ වෙනව දැනෙනවා. ඒ යමක් ඇසුරු කිරීම නිසා නෙවෙයි දැකීම නිසා ඉච්ඡර පහළ වෙනවා නම් තීරණය නිසා ඒවා අනන්තය දක්වා වැඩෙනවා. ඒ පහළ වූ කෙලෙස් ධර්මයන් පිළිබඳව ඔහු කතිකාවකේ දෙනවා. සාකච්ඡාවක් කරගන්නවා. ධර්ම සාකච්ඡාව කියන්නේ මේ මට අනර්ථය පිණිස අවැඩ පිණිස පහළ වූ ධර්ම ටිකක්. ගඩයක් හුලක් සතක් විපාකයක් කියලා සීල සූත්‍රය දේශනා කරේ මෙනෙහි කරන පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස ගඩක් ලෙස හුලක් ලෙස සතක් ලෙස විපාකයක් ලෙස තුච්ඡ දෙයක් ලෙස හිස් දෙයක් ලෙස මෙනෙහි කරන්න කිව්වන්නේ. එහෙම මෙනෙහි කරනවා දැන් ඔබ. මේක මට අනර්ථය පිණිස අවැඩ පිණිස පහළ වූ දෙයක්. මේක හිස් දෙයක්, බොල් දෙයක්. මේක සංකල්පයක් විතරයි. මෙතන මේ මිනිස්සු මගේ හිතට රිංගලා නැහැ. මහ Tamanට මේ ගලප ගන්නකොට අමාරු දෙයක් මේ කරන්න මතක තියාගන්න. බොහොම අමාරු. හිත කැමති නෑ මේක පිළිගන්න. හිත සංසාරෙම ඇවිල්ලා තියෙන බාහිරේ දේවල් දිහා බල. එම නිසා හිත නිතරම සූදානම් වෙලා ඉන්නේ බාහිරින් මේක බලන්න. හතුර බාහිරින් බලන්න. තමා කැමති දේ බාහිරින් බලන්න තමයි හිත සූදානම් වෙන්නේ. හැබැයි හිත සූදානම් නෑ. හිත තුල කෙලෙස් හටගත්තා කියලා දකින්න. ඒ හටගත්තා කියලා දකිනකොට ඔහුට පෙනෙන ශක්තිය හැදෙනකොට පුදුම සතුටක්, පුදුම සැහැල්ලුවක්, පුදුමාකාර ධර්ම සංවේගයක් එනවා. කෑ ගහන්න හිතෙනවා. ඒ සතුටට කියන්න හිතෙන ළඟ ඉන්න කෙනාට. ඒ තරම් මේ කවදාවත් නොලැබුණු පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොවසපු දෙයක්, පෙර නොදකපු දෙයක්, නොදන්න දෙයක් මේ ලැබුණේ Tamanට. එහි දැක්ම චක්කුං උදපාදී. මේ එහෙම එවැනි ඇස් දෙකක් මේ ලැබුණේ. පෙර කවදාවත් එළිය රූපේ බලද්දි හිත පෙනෙන ඇස් දෙකක් කවුරුවත් උගන්වලා නැහැ ලෝකෙ කිසිම කෙනෙක්. ඒ බුදුන් වහන්සේමයි මේ ඇස් දෙක දුන්නේ. එළිය කෙනා පේනකොට මට එළිය කෙනා ඇසටනේ පේන්නේ කියලා ආයතන විදියට පේනවා. ඇස රූපේ ගැටෙනවා කියලා පේන්නේ ආයතන දෙකක් මේක. එළිය රූපේ එක ආයතනයක්. ඒ කියන්නේ යමක් නිර්මාණය කරන්න උදව් වෙන ධර්මතාවක්. ඇස අනිත් ආයතනය. ඒ ආධ්‍යාත්මික ආයතනය. රූපේ බාහිර ආයතනය. එතකොට ඇස ආධ්‍යාත්මික මේකත් බාහිර නිර්මාණයක් කරන්න උදව් වෙන ධර්මතාව. ආයතන කියන්නේ නිර්මාණ කරන කියන අර්ථයෙන්. එතකොට මේ දෙන්න එකතු වෙනකොටම විඥානය පහළ වෙනවා. විඥානයත් එක්කම මේ තුන් දෙනා එකට ක්‍රියාත්මක වෙනවා. මේකට කියන ස්පර්ශය කියලා. එතකොටම හිත තමන්ගේ ආධ්‍යාත්මික කය මේ ඔක්කොම වෙන්නේ කයේ මිසක් එළියේ නෙවෙයි. මේ ඔක්කොම ආධ්‍යාත්මය තුල සිද්ධ වෙන්නේ. මොකද රූපේන රූපේ ඇවිල්ලා එහෙ වැදුනේ නැහැ. ඇහැ රූපේ මතට පැන්නෙත් නැහැ. ඒතර මේක ඔක්කොම වෙන්නේ එකෙන් එන්නා වූ දර්ශන මාත්‍රයක් ඇසේ ගැටෙනවා. පෙනෙන ශක්තියත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට එතනට විඥානය පහළ වෙනවා. ඒව මේ හැට පෙන්නේ නෙවෙයි. ගොඩාක් සමාධිගත වෙලා ගොඩාක් ඉහළට යද්දී අවබෝධ වෙයි. දැනට අනුමානව අපි තේරුම් ගත යුතුයි. එතකොට ඇසත් රූපෙත් ගැටෙනවා කියන්නේ පෙනෙන මාත්‍රයක්. ඒ රූපේ තියෙනා වූ පෙනෙන මාත්‍රයක්. යම් සංඥා මාත්‍රයක් ඇසත් එක්ක පෙනෙන ශක්තියත් එක්ක ගැටුණා. ඒ ගැටෙනකොටම විඥාන ධාතුව ඒ ගැටෙන මොහොතේම පහළ වුණා. විඥාන කියන්නේ දන්නවා කියන අර්ථයෙන් දැනීමක් පහළ වුණා. එතකොට අපේ හිතේ ඒකම මන ආයතන නිකුත් කරනවා අතීත දැනීම් තිබුණා නම් ඒවා. නොදැනීම් තිබුණා නම් නොදන්නන බවක් හිතෙන්ම නිකුත් කරනවා. ඒ මිනිහා හඳුරන්නේ නැහැ. දන්නේ නැති කෙනෙක් නම්. දන්න කෙනෙක් නම් අර මිනිහා. අන්න අර හොරා.
දැන් අපිට එතකොට හොරා කියලා හිතේ සංඥාව නිකුත් වෙනකොට හොරා කියන්නේ හිතේ පහළ වූ සංඥාවක්. මොකද එළියෙන් ආවේ නෑ ඒක. ඒතෝ එළියෙන් ආපු දෙයක් නේ අපි මේ ගන්න යන්නේ. මේක ඇතුලේ පහළුනේ කියලා දන්නේ නැති මෝඩකම මෝහය නිසා අපිට එළිය කෙනා හතුර කියලා පේනවා. අපේ හිතේ තියෙන රූප සංඥාව එළියේ තියෙන දෙයක් විදියට පේනවා. ඔන්න අපිට වැරදුණු තැන මේ තුන් ලෝකෙටම වැරදුනේ ඔතන. එතකොට අපි මේ අවබෝධය ඉන්නවා නම් අපිට පේන්න ඕන හතුර කිව්වේ හිත තුල පහළ වූ රූප සංඥාවක්. ඒ අතීත මතකයක්. තමන් අතීතයේ අසුරු කරපු ආකාරයක්. නේද? අන්න ඒක මේ මොහොතේ විඥානය සමගම ගැටුණා, ගැලපුණා, බැඳුණා. මට දැන් පේන්නේ එළිය කෙනා හතුර කියලා. දැන් මගේ ඇහැට පේන්නේ ඇහැ උදව් වෙන්නේ එළිය කෙනා හතුර කියලා බලන්න. ඇහැ කවදාවත් මට නිවන් දකින්න උදව් වෙන්නේ නැහැ. ඒකයි ආයතන දුකක් කියන්නේ. ඇස උදව් වෙනවා අර මිනිහා හතුර කියලා බලන්න. මනස උදව් වෙනවා එහෙම තීරණ ක්‍රියාත්මක කරන්න. කය උදව් වෙනවා ඔක ගැටෙන්න. පොඩ්ඩක් අද ඔබනේ නිවනට ඔබවත් උදව් කරාද? බාහිර මොන උදව්ද ඔබට? ඔබ ගාව උදව් නැතිකොට ඔබ මේ ඔබේ ගාව උදව් කරන කෙනා මේ කෙනා හදා ගන්න ඔබ කොච්චර මහන්සි විය යුතුද ඒ ධර්ම ශ්‍රවණයෙන්මයි. ආසි විශ්වෝපම සූත්‍රයේ අර සර්පය 4 දෙනා වෙලා ගතවම කෙටියෙන් මේ චුට්ට ගන්න ඕන ගමට ගන්න අවශ්‍ය තැනට එන්න ඕන නිසා පොඩ්ඩක් කියන් යනවා. සර්පය 4 දෙනෙක් වෙලාගෙන ඉන්නෝ කිව්වා එක්තරා රජ වාසලේ දඬුවම් ලබන පුරුෂයෙකු. මේ 4 දෙනා වෙලලා දුවනකොට දැන් මේ 4 දෙනා සර්පය 4 දෙනා පස්සෙන් එලවනවා. ඊටාම කෙටියෙන් මේ කියන්නේ. එලවනකොට පස්සෙන් කෙනෙක් කියන පුතේ පස්ස බල නැතුව ඉක්මනට දුවන්න. සර්පය 4 දෙනා පස්සෙන් එලවනවා. ඊට පස්සේ රජුරෝ නැගිටලා බැලුවම තමන්ගේ සර්පය 4 දෙනයි සර්පය 4 දෙනා නාවන්න කවන්න පොවන්න පච්චර මිනිහයි දුවනවා. තමන් වදකේ 5 දෙනෙකුට කිව්වා මේ ඔක්කොම අල්ලන් එන්න කියලා. වදකේ 5 දෙනෙකුට. එතකොට දැන් වදකේ 5 දෙනා මොකද කරන්නේ? ඒත් පස්සෙන් දුවන. දැන් පස්ස නොබල දුවන මනුස්සයට අර නොපෙනී උපදෙස් දෙන කෙනා කියන තව 5 දෙනෙක් උඹේ පස්සේ එලවනවා. සර්පය 4 දෙනාට පස්සෙන් තව එනවා 5 දෙනෙක් උඹලා ඔක්කොම අල්ලන් යන්න. පස්ස නොබල දුවන්න පුතේ කියලා. ඔහොම දුවනකොට රජුරන්ට මදි මේක. මදි නිසා රජුරු කරන්නේ වැලි කෙලී පටන් ඒ අර මිනිහා ඇසුරු කළ හිතවතෙක් හිටියා. එයයිව කැමැති කරවගෙන එයාට කියන අර ඔක්කොම අල්ලන් එන්න කියලා. ඒ තමයි තමන්ගේ වැලි කෙලී පටන් හැතුරු කර යාළුවා. දැන් මෙයක් දුවනවා. එතකොට අර නොපෙනී උපදෙස් දෙන හිතවතා අර මිනිහට අනුකම්පාවෙන් කියනවා පස්සේ තව කෙනෙක් උඹේ වැලි කෙලී පටන් හිතවත් හිටපු කෙනත් එලවනවා. පස්ස නොබල දුවන. මම එතනින් එහා කොටස් ටික ගන්න යන්නේ නැහැ සූත්‍ර දිගට යන නිසා. මේකේ තියෙන්නේ දැන් මේ කෙනෙක් උපදෙස් දෙනවා. කෙනෙක් යනුවෙන් පෙන්වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් අපි මේ දුවනෝ කියන්නේ පාරේ දුවන එකක් නෙවෙයි. මේ සූත්‍රේ පෙන්වන්නේ මේ සිතක් ඇතුලේ වෙන්නා වූ ක්‍රියාජාලය. නේද? අපිට කියන්නේ මේක අතෑරලා යන්න කියලා. සතර මහා ධාතු කය 4 දෙනා යනු සතර මහා ධාතු. මේක අතහරින්න කියලා මේ උගන්වන්නේ. ඇයි දුවන්න කියලානේ කියන්නේ. මොකද පාරේ දුවලානේ අතහරින්න බෑනේ සතර මහා ධාතු. ඒක අරන්නේ දුවන්නේ. දුවනෝ කියන්නේ සතර මහා ධාතු කොට උස්සන්නේ දුවන්නේ. එතකොට මේක හැමෝන්ටම තේරෙන සූත්‍රයක් නෙවෙයි. මේක මහා ප්‍රඥාදික සූත්‍රයක්. ගොඩාක් සංසාර හුරුව තියෙන අයට අවබෝධ වෙනවා ඒක සැරෙන්න. අනිත් අය මහන්සියෙන් අවබෝධ කරගන්න ඕන. එතකොට මේ දැන් දුවනෝ කියන්නේ අත්හරින්න කියන එකයි සතර මහා ධාතු ටික. එතකොට 5 දෙනා කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒකනේ පස්සෙන් එලවන්නේ දැන් ඊට පස්සේ. වදකේ 5 දෙනා කියන්නේ. එතකොට පංච උපාදානස්කන්ධ කියන්නේ මේ මොහොතට පහළ වෙන්නා වූ හැඳිරීමට අනුව සකස් වීම, කයසිත වචනේ සකස් වීම ඒකත් එක්ක ක්‍රියාත්මක වෙන විඥාන. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකත් අතහැරලා යන්න නෙමෙයි කියන්නේ. පාරේ දුවලා අතහරින්න බෑනේ. එහෙනම් මේක හිතෙන් අතහරින්න මේ කියන්නේ. වැලි කෙලී පටන් ඇසුරු කර යාළුව කියන්නේ නන්දි රාගය. ඕනම රූපයකට හිතෙන් බැඳෙන ශක්තිය. එයා තමයි උපන් දවසේ ඉඳලා අපිට තිබුණේ පොඩි ළමයා අඬන්නේ කිරි ඕනු බඩගිනි වුණාම බඩගින්න නිවා ගන්න අඬන්නේ ඒ හිතට එකඟව ඒතන නන්දි රාගය පහළ වෙන ඒ අණුව ඒ ගාහනට සූක්ෂම පහළ වෙනවා. වැලි කෙලී පටන්. එතකොට දැන් මෙයා දාලා දුවනලු පාරේ දුවලා නන්දි රාගය අතරින්න බෑනේ. දුවන එකම නන්දි රාගයනේ. දුවන්න යනකොට නන්දි රාගය පහළ වෙනවා. ඒකට බුදු පියාණන් වහන්සේගේ මේ දහම අවබෝධ කරන්න බෑ මේ වෙන හැකියාවල් තියාගෙන මේ ඒවා අතහැරලා වුණ මේක තේරුම් ගන්න. සියල්ල අතහැරලා වුණ. නැත්තම් නම් බෑ. අපි දන්නව කියලා හිතන් හිටියොත් මොකක්වත් තේරෙන්නේ නැහැ. නැත්නම් අපි පාරේ දුවල බලමු සිල් ගන්න කියලා.
දීවොස්සිල් කැඩෙනවනේ. නේද? අඟුලිමාල පව දුවන එක නැවැත්තෙවනේ. නවතින්න මං කියලා දෙන්නම් කියලා නේද? නමුත් ඔහු නවත්ත ගන්න බුදුන් වහන්සේට උපායශීලීත්වයේ සඳහා ඒ උපක්‍රමයක් ලෙස උන්වහන්සේට ඉක්මනින් වඩින්න වුණා. එතකොට දැන් අපිට මේ උගන්වන මේ හැම එකෙම කියන්නේ අපේ සිතේ තියෙන කෙලෙස් හිතෙන් අතහැරලා දාන ක්‍රමය. හිතේ මේක අතාරිනකොට උපාදානස්කන්ධය අතහැරෙනවා. නන්දි රාගය අතහැරෙනවා. සතර මහා ධාතු කය අතහැරෙනවා. කියන්නේ කයෙන් මිදෙනවා ඔබ. ඔබ දන්නෙත් නැහැ. ඔබ විඥාණයෙන් සිතේ මිදෙනවා. සසර පුරුදු වලින් මිදෙනවා. මිදෙනකොට ඔබේ හිත නිවෙනවා. නිවනටපත් වෙනවා. නිවෙනකොට ඔබට දැනෙනවා කයේ සැහැල්ලුවක්. සිත කය දෙකේ සැහැල්ලුවක්. මේවා දැනෙනවා මේවා ක්‍රියාත්මක කරන කෙනාට නැති කෙනාට දැනෙන්නේ නෑ. දහම කටපාඩමින් කිව්වට මේව මොකක්වත් දැනෙන්නේ ඒවා. කියනකොට තව අමාරුයි. ඊට වැඩිය වෙහෙසක්. මේක 107 සැරයක් කිව්වට මේක ලැබෙන්නේ නෑ. 1008 සැරයක් කිව්වට මේක ලැබෙන්නේ නෑ. ලක්ෂ වාරයක් කිව්වට මේ කියන ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ. ඒ වයින් ඔය ඉතින් පෙරේතය දුවන කොහොම පෙරේත බුද්ධ වචනයට බයයිනේ. මේ පෙරේතය යක්කු බයයිනේ. යකා වෙලා තියෙන වැරදි කරා ඉන්නේ. පෙරේතය වෙලා තියෙන පෙරේත කම් තිබුණා ඉන්නේ. ඒ කිසි මේවට බයයි බුද්ධ වචනයට. මැරිලා ගිහිල්ලා බයයි. ඉන්න මිනිහා බය නිසා දහම අහන්නේ නැත්තේ. අපේ දේවල් දෙන්න වෙයි කියලා දන් දෙන්න වෙයි කියලා. එම නිසා මේ දහම හැමෝන්ටම කියලා ගත්තොත් වැරදි. මේ නියාග පස්පිනක් කරන් බුදුන් වහන්සේ පෙන්වු බව මතක තියාගන්න. මහ පොළොවේ පසුත් ඔබ නිකන් හිතන්න. එතකොට ඔබ බලන්න දැන් ඔබට තේරෙනවද? ඔබ වෙන කෙනෙක් ගැන හිතලා ධෛර්ය වාට්ටුවක් වෙන්නේ නැතුව නිකන් දඟලන්නේ නැතුව ඔබට තේරෙනවද මේ කියන්නේ? ඔබට පාර යන කෙනෙක් දකින්නකොට මොකක් හරි සංකල්පයක් ඇවිල්ලා ඔබට සංකල්පෙද පේන්නේ එළිය කෙනාද? ඒ සංකල්පය ඔබේ ජීවිතේ වෙලා ඒ ජීවිතය තුලින් ඒ සංකල්පය තුල ඉඳගෙන ඔබ බලන්නේ බාහිර කෙනා දිහා නේද? මං හිතනවා දැන් නම් තේරෙන්න ඇති. ඇත්තටම ඕක තමයි අපි ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ. මැරෙන වෙලාවෙත් මේවා අතින් අතහැරලා යන්න කැමති නෑ. නේ? ලෙඩ ඇඳේ ඉඳගෙනත් කියන්නේ ඔප්පුව ගෙනල්ලා තියන්නේ කොට්ටේ යටින් කියලා. එහෙම තමයි කියන්නේ. අයිති නැති. දැන් හොඳයි දැන් ඔබට උවමනා නැති දෙයක් ගන්න, ඔබට ඕන දෙයක් ගන්න කඩේක යනවා. ඔබට ඕන දේ කඩ 1000කට එහා තියෙන්නේ. දැන් අර පහු කරන කඩ 1000 ගැන දුක නැහැනේ ඔබට. ඔබ ප්‍රශ්නයක් නැහැනේ. ඒව නෙවෙයි ඕන එක තියෙන්නේ ඈතනේ. එතෙන්ට යන්න ඔබ අරව පහු කරන්නේ නිකන් අයියෝ මට මේව පහු වෙනවා අපරාධිකයි කියන්නේ නෑනේ. එහෙනම් ඔබ නිවන කරා යනකොට මේ සංසාර හතරෙන් එතර වෙන්න යනකොටත් මේ සියල්ල අතහරින්න පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සසර බය ආපු දවසට හොඳටම ඉතින් තියෙනවනේ මේ කාලේ සසර බය. දැන් ඉතින් අපි මොනවද තිබුණත් වැඩක් නැහැනේ. නාසෙල්ලගෙන, නාය ගැට ගහගෙන, ඇඳි නීති මැද්දේ ඉතින් වාට ජීවිතේ නිකන් ඇත්තටම කූඩුවේ දාපු සතෙක්ම වෙලානේ දැන්. සතා කූඩුවේ දැම්ම අපේ බඩට මස් ටිකක් කන්න. අපි මහා මෛත්‍රියනේ. අපි ඒක දාගෙන හිටපු දඬුවම අනිත් පැත්තට කරකිලා ඇවිල්ලා අපිට. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. අමුවෙන් හරි, තම්බල හරි, කිරට හරි අපි ඉතින් කන්නේ මැරෙන එකනේ මරණ එකෙක්නේ. නේ? අපි නම් ඔය අපේ ගෙදර හදන පූසෙක් හදනවා නම් ඔබ ලේන් වලනට කැමති ඇති. ලේන අහිංසක සතෙක්නේ. මීයා කනවට හරිම කැමතියි. මීයා කන්නේ නැත්තම් ළඟට ගිහිල්ලා හරි පූස දානවා. ඒක තමයි අපේ සීල ප්‍රතිපත්තිය ඇති. අපි හිටපු ක්‍රමේ. නේද? ගෙදරට එන අය හපනවට ඒ බල්ලා අකමැති හිතවත්යි. අකමැති යනකොට හපනවට කැමති. අපේ ක්‍රමේ බල්ලටත් උගන්නලා පූසටත් උගන්නලා. මේව ඔක්කොම අවබෝධ කරන් තමයි නිවනට යන්න තියෙන්නේ. නැතුව නම් හම්බෙන්නේ නැහැ. මේ හැම එකකම අපි අපිට හතුරුකම් කරගත්තා. අපිට පුදුමාකාර ඇවඩක් හදාගත්තා. හැබැයි අපි දන්නේ නැහැ. අපි මේ ඔක්කොම ගෙවන්න වෙනවා. අපි බලන් ඉඳලා බෝධිසත්වයෝ මාළු ටිකක් දිහා බලන් ඉඳලා ඔළුව කැක්කුම හැදුනේ. එතකොට බලන් ඉඳලා කර්මය ගෙවන්න උනා. දැන් ඒව ඉතින් හිතා ගන්න එච්චර බැරි නම් ඉතින් අපට කරන්න දෙයක් නැහැ. ඒව උගන්වන්න අපිට බෑනේ. මොකද ඉස්කෝලේ අවුරුදු 18ක් විතර ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලේ තව 4ක් ඉගෙන ගත්තා. තව ඊට වඩා වැඩිහිටි අධ්‍යාපනය තව ගියා. භාෂාවලුත් ඉගෙන ගත්තා. ඒ ඔක්කොම ඔබේ පඩි වැඩි කරගන්න මිසක් නිවන් දකින්න නෙවෙයි. දැන් ඕක ඔක්කොම අතහැරලා පොඩ්ඩකට බලන්න. ඕවා තියෙද්දිනේ ඔබ මේ ප්‍රශ්නේ වලට මුහුණ දීලා ඉන්නේ. දැන් මේ නාස් ගැට ගහගෙන මොනතරම් විද්‍යාව දියුණුව කිව්වත් නාස් ගැට ගහන්න ඉන්න වෙලා තියෙන්නේ. ඒ මිසු උපරිම දියුණු කරලා තියෙන පරමාණු බෝම්බේනේ මොකුත් අපිට
බත් එළවලු හදලා නැහැ නේ. න්‍යෂ්ටිකා විහදනවා මිසක් කවුරුවත් පරිප්පු වැල් ටිකක් හදලා නැහැ. නේද? කවුරුවත් තෝර කඩල පරිප්පු ගස් ටිකක් හිටවලා නැහැ. හිටවලා තියෙන්නේ මොකද්ද? පරමාණු බෝම්බ හිටවලා. එතකොට මේකටද අපි මේක පස්සේද අපි දුවන්නේ? දැන් මේ හිතන්න ඕන කාලේ. මෙහෙම හිතනකොට තමයි ඔබේ හිත සිල්වත් වෙන්නේ. ඔබේ හිතේ සීලවන්ත අරමුණු එන්න ගන්න. එතකොට මේ රට වෙනස් වෙන හොඳ පැත්තට යනවා. මේ ප්‍රශ්න විසඳිලා මේ රජයට හොඳ කෙනෙක් වෙන ඔබ රජයට ලේසිනේ හොඳ පිනිසු ඉන්නව නම් පාලනය කරන්න. නැත්නම් රජයට අමාරුනේ. විකෘති මිනිස්සු ඉන්නකොට රජයට වෙහෙස වෙන්න වෙනවා. පොලිසියට වෙහෙසනේ. ඒ අහිංසක මිනිස්සු ඒ මිනිස්සුගේ පිනෙන් එතෙන්ට ගියේ. ඒ පිනෙන් ඉන්න විදියක් නැහැ මේ විකෘති වෙනකොට. ඒ නිසා මේ ධර්ම කරුණක් අහලා එක මිනිසෙක් හැදුනොත් මුළු තුන් ලෝකෙම සැනසෙනවා. හැබැයි ඒක අපි දන්නව නේද? අඟුලිමාලගේ පස්සේ රජ්ජුරුව ඔක්කොම සේනාවල් එක්ක එළෙවි අඟුලිමාලට මේ බත් වේලක් කන්න දෙන්න නෙමෙයි මරන්න ගියේ. කොසල් රජුරෝ බය වෙලා දිව්වනේ බුදුහාමුදුරු ගාව නිවන් මේ මාර්ගඵල ලැබලා ඉන්නකොට දැක්කම නේද? කොසල් සිහිය නැති වුණා කොසල් රජුන්ට. රජුරෝ කොච්චර බයද? රජුරෝ යන්නේ නැහනේ ලේසියෙන්. කොසල් රජුරෝ ඉතින් හෙන සේනාවක් එක්ක ඇවිල්ලානේ බුදුහාමුදුරු කිව්වේ කොහෙද යන්නේ ඇහුවා මේ අඟුලිමාල දමනය කරන්න යනවා කිව්වනේ. ඕන්නේ නැහැ කිව්වා මෙන්න ඉන්නවා කිව්වා මෙතන. කිව්පාර සිහිය නැති වෙන කොසල්ට. යන්නේ නැම අමතක වුණා. ඒ වගේ දැන් ඔබ හිතන්න අඟුලිමාල වගේ කෙනෙක් මුලදී ආපු කවුරුවත් අඟුලිමාලට එකඟ නැහැ. සමාජයේ වැරදි කරන අයට එකඟ නැහැ. බයට එකඟ වුණා. එකඟ වගේ ඉන්න වුණාට එකඟ නැහැනේ. මේ සීලයට එන හැටි කියන්නේ. එතකොට අඟුලිමාල බුදු පියාණන් වහන්සේ සරණ ගියාට පස්සේ අපි අදත් අඟුලිමාලට චෛත්‍ය හදනවා හැම රටේම නේද? අඟුලිමාල සෑය, අඟුලිමාල චෛත්‍ය. නමින් අද හැදලා දහස් ගණන් මිනිස්සු අඟුලිමාලට පාද දෙකට මල් තියනවා වගේනේ චෛත්‍යෙට මල් තියෙන එක. දෙපා වඳිනවා. අන්න එහෙනම් අපි එතනින් ආදර්ශ ගන්න ඕන. මේ ලෝකයේ අපිට නිවන් දකින්න යන්න නුදුන්නට අපිට හතුරුකම් කරාට අපිට අපහාස කරාට නිවන් දකින්න යන මනුස්සයට කොහොමද අපහාස කරනවා මේ රටේ හැටි විශේෂයෙන් මේ රටේ ඒ මොන හතුරු බලවේග ආවත් ඒ මනුස්සයා නිවනට ගියාට පස්සේ වඳින්න වෙනවා යන්න වෙන්නේ වෙනි දහසක් බාධක මැද ප්‍රථමයෙන් ගෙදරින් ඊළඟට අසල්වැසියන්ගෙන් ඊළඟට රටෙන් මේ සියලු බාධක මතක තබා ගත යුතුයි. ඔබ මේ සියලු බාධක ජය ගන්නවා කියන අසම සමයි නිවන් දැක්ක කියන්නේ. එතකොට මේ සියල්ල ඔබ පරද්දලා ඔබ බුද්ධ වචනේ ජයග්‍රහණය කරවලා මේ කියන කතාව තේරෙනවා ඇති. ඔබ මොනතරම් සමහර විට අපි නිව දහම අහන්න ගියේ ගෙදරට හොරා හාමුදුරු ස්වාමීන් වහන්සේලා හම්බෙන්න ගියේ සංකරත්නේ හම්බුනේ හොරාට ගිහිල්ලා දහම ඇහුවේ. යන්න දෙන්නේ නැහනේ. නිවන් දකින්නකොම දැම්ම නිවන් දකින්න එපා. මේක දියුණු වෙන්න. ওই දියුණු වෙලා දැන් විඳින දුක මේ කියන්නේ නාහි ගැට ගහගෙන මුල්ලකට වෙලා ඇවිදින්නත් නැහැ කඩේකට යන්නත් නැහැ නේද අපිට ඕන දේවල් ගන්නත් නැහැ ඕන මිනිස්සු දකින්නත් නැහැ නෑ එක් බලන්න යන්නත් නැහැ නෑ ලෙඩ වුණත් එයා මැරුණත් ඒ මරණට ඒ ගෙදරයි විතරයි අපිට යන්න වෙන්නේ නැහනේ නේද එවැනි දඬුවමක් මේ විඳින මේ සමාජයේ උපරිමය දැන් අපිට හිතන්න කාලය ඇවිල්ලා ඔබ මේ මෙන්න මේ පොඩි ප්‍රතිපදාව වෙනස් කරගත්තොත් ඔබේ පොඩි දෙයක් මොකද පොඩි කියන්නේ ඔබේ හිතේ තියෙන සංකල්පය. සංකල්පේ සමග පහළ වෙන කෙලෙස් ධර්මයන්, රාග, ద్వේෂ, මෝහ කියන මේ අකුසල මූලයන්. දකින්න පුළුවන් නම් මෙන්න මේ රූපේ දකින්නකොට මෙන්න මේ කෙනා දකින්නකොට මට මෙන්න මේ විදිහට ද්වේෂය පහළ වුණා. මෙන්න මගේ ද්වේෂය. මා තුල පහළ වූ ද්වේෂය. මා තුල කියන වචනේ කිව්වට මේ සක්කාය දිට්ඨිය වැඩෙන්නේ නැහැ. ඒක විදර්ශන මාත්‍රයටයි ඒක නෙවෙයි. මේක ඇවිල්ලා ප්‍රකාශනයක් ඔබේ සාකච්ඡාව සඳහා කරන ඒවා සක්කාය දිට්ඨියටයි තියෙන්නේ නැහැ. නැත්තම් මම කියන වචනේ අතහැරලා කතා කරන්න නිවන් දකින්නේ නැහැ. ඒකත් විකෘතියක්. එතකොට මෙන්න මගේ පහළ වූ ද්වේෂය. ඒ කෙනා දකින්නකොට මෙන්න මේ මට්ටමට මට ද්වේෂ සහගත සිත් පහළ වුණා. ඒ මට අවැඩ පිනිස මම නරක වෙලා මේ වෙලාවේ. මගේ හිත අසංවරයි. මගේ ඇස් දෙක අසංවරයි. මගේ කය ලේ ධාතුව දැන් වේගෙන් වැඩ කරනවා. බලන්න ඔබට වෙච්ච විපාකයේ මොහොතේ. ඔබට ද්වේෂය ආපු ගමන් ලේ ධාතුව වේගෙන් වැඩ කරනවා. ඒ ලේ ධාතුව විකෘති වෙනවා කියන්නේ ලේ අපිරිසිදු වෙනවා. දැන් මේ අපිරිසිදු වෙන ලේ පිරිසිදු කරන්න හෘද වස්තුවට අනවශ්‍ය වෙහෙසක් දරන්න වෙනවා. එම නිසා හෘදයේ වේගය වැඩි වෙනවා. හෘද වස්තුවේ මේ ලේ පිරිසිදු කරන්න යනකොට ඔක්සිජන් ඕන වෙනකොට පෙනහළු වේගවත් වෙනවා. එතකොට හුස්ම ගන්න වේගය පොඩ්ඩක් වැඩි වෙනවා. ඔබ දැකලා තියෙද ද්වේෂය තියෙනකොට දීගං වාස සන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීර්ඝ හුස්ම ගන්නවා මහා හුස්මක් ඕන මේ දවල් ගොඩක් ඔක්සිජන් ඕන මේ ලේ පිරිසිදු කරන්න. ඉතින් පිරිසිදු වෙන්න ශරීරේ මේ නහර පද්ධති වලට හුරු නැත්තම් මේක අන්න ඒව උණු වෙලා ඇඹරිලා යන ඔයකට තමයි ඔයගොල්ලෝ heart attack කියන්නේ. හෘද ආබාධ ඇති වුණා කියන්නේ.
එතකොට මේ අපි අනවශ්‍ය වැඩක් නැති රූප සංඥාවක් පස්සේ දුවලා ඇති කරගත්ත රෝග. ඒකනේ ආයුරාෝග්‍ය සම්පත්තියක් දේශනා කරන්නේ, නිරෝගීතාවයක් දේශනා කරන්නේ. සීලවන්තයාට නිකම්ම නිවන එනකොට සීල ඔක්කොම නිරෝගීකම ලැබිච්ච බව. ඇයි සීලවන්තයා කොහොම නිරෝගී කෙනෙක් නේ? තියෙන ලෙඩත් හොසි වෙනවා. අපි මේ සීලවන්තයා කියලා සුදු ඇඳලා වාඩි වෙලා නිකන් ඉඳන් තියෙන දේශයේ හිතෙන් ඇසුරු කරන කෙනෙක් ගැන නෙවි කතා කරන්නේ. සැබෑවට ඔබ බොහොම අසර නැති ඔබට සුදු අඳින්න නැතුව නමුත් ඔබ බුදු පියාණන් වහන්සේගේ මේ සද්ධර්මයේ වචනේ භාවිතා කරන්න වෙරවීරිය ධර්මින් පැත්තකට වෙලා හිත දිහා බලාගෙන ඒ විදසුන් ඥාණයෙන් විදසුන් වඩනවා කියන්නේ හිත දිහා බලාගෙන ඒ හිතේ පහළ වෙන සංකල්පය ඇත්තටම අනිත්‍යයි කියලා. පළමුව නොදැක්කත් අනිත්‍යයි කියන නුවණ යොදාගෙන මේ විමසනවා. විමසනවා කියන්නේ ගලපලා බලනවා. දුකයි කියලා විමසුම් මැසින් බලනවා. ගලපලා බලනවා. අනාත්මයි මම මගේ ආත්මේ නොවේ කියලා විමසුම් මැසින් ගලපා බලනවා. අන්නේ தත්ත්වෙට ඔබ පත් වෙමින් ඉන්න එකයි මේ පැත්තකටලා විදසුන් වඩනවා කියන්නේ. එතකොට ඔහුගේ උපන් කෙලෙස් දුරු වෙනවා. උපන් කෙලෙස් ධර්මයන් දුරු වෙනවා. තව කෙලෙස් ධර්මයකට උපදින්න තිබුණු පරිසරය නැති වෙලා යනවා. දෙකම සිද්ධ වෙනවා එක සැරේටම. එක සැරේ මේ දෙකම වෙනවා. පෙර නොතිබුණු මහා සැනසෙල්ලක්, පෙර නොතිබුණු කුසලයක් උපදිනවා. නූපන් කුසල උපදිනවා. කුසලයේ කියන්නේ මොකද්ද? අකුසලයෙන් මිදෙන එක. ද්වේෂයෙන් මිදෙනකොට ද්වේෂයෙන් මිදීමට කියන අද්වේෂය කියලා. එතකොට රාගෙන් මිදෙන විරාගය කියනවා. ලෝභයෙන් මිදීමට අලෝභය කියනවා. අපි අන්නේ මට්ටමට මිදෙනකොට හිත සූපත් වෙනවා. එතකොට රාග ද්වේෂ මෝහ වලින් මිදෙනකොට වීත රාග වීත දෝෂ මට්ටම් වලට හිතපත් වෙනකොට අන්න මිදුන වෙන කුසල් සිත් පහළ වෙනවා. නූපන් කුසල් ඉපදුනා වෙනවා. ඉපදුණු කුසල් ඔහුට විපුලයි, ප්‍රණීතයි. ඔහු සූපත් වූ දෙයක් නිසා ඔහු එය බහුල කරන්න උත්සාහ කරනවා. වීරය වැඩෙනවා එතෙන්දී. ඒක තමයි චිත්ත වීරිය කියන්නේ. ඔය මට්ටමට කියනවා සති සම්පජ්ජංගේ. ඔය ටිකට තමයි සතිය කියන්නේ. එයාට ඔහුව පේනවා සිත පහළ වෙද්දිම සිත පේන මට්ටම සතිය. එතන පේනකොට පේන්නේ ධර්මතාවක් විදියට සිත යනු. කෙලෙස් ධර්මතාවක ධම්ම විජය දහමක් දකින්න. දහම දකින්න තැන තියෙන්නේ බුද්ධ වචනය. දහම් ඇසටයි බුදු ඇසටයි ඒ කෙලෙස් ධර්ම පේන්නේ හඳුරගන්නේ. එහෙනම් ජීවිතය දහම බවට පත් වෙලා ජීවිතෙන් ඈතට විසිවිල කෙලෙස් යන්න ධම්ම විජය. මේ විදිහට අපි කවදාවත් නොතිබුණු උදාහර ගුණ ධර්ම මේ බලන මොහොතේ අපිට නැපෙනුණත් විග්‍රහ කරන්න බැරි වුණත් වැඩෙනවා. අපිට ඔක්කොම විග්‍රහ කරන්න බැරි වෙයි. නමුත් අපි තුල මේ සියලු උදාහර ධර්මයන් වැඩෙනවා. මේ හැම ධර්මයක්ම වැඩෙනකොට අපේ ජීවිතේ පුදුමාකාර විදියට සැහැල්ලු වෙනවා. හිත තුලින් වීරියක් වැඩෙනවා දහම දිගේ ගමන් කරන්න. චිත්ත ශක්තියක් වැඩෙනවා දහම දිගේම හිත පිහිටවන්න. ඕනම කෙනෙකුට මං කියන දේ තේරෙනවා. ඇති බොහොම සරලයි. එතකොට මේ සුදුසුකම සඳහා කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැත. ශ්‍රද්ධාව විතරයි. ශ්‍රද්ධාව කියන්නේ බුදු පියාණන් වහන්සේලා කෙරෙහි අචල වූ ගෞරවය. උතුම් සද්ධර්ම කෙරෙහි අචල ගෞරවය, පින්වත් සංඝ රත්නය කෙරෙහි අචල ගෞරවය විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඔබේ හිත නිකම්ම නිවෙනවා. මේ හිත නිවෙන්න සංඝ රත්නය දකිනකොට පුදුම පැහැදීමක් එනවා. මේ සංඝ රත්නය මොන වාසනාවන්තද නේද? ඔක්කොම අතෑරලා ගිහිල්ලා විදර්ශනා වඩන උතුමෝ කියලා. මේ සියලු සංඝ රත්නය කෙරෙහි අපිට පුදුම පැහැදීමක් එනවා. සංඝ රත්නය දකිනකොට වෙනද නැති ප්‍රසාදයක්, ගෞරවයක්, වන්දනා කරන්න හිතක් අපිට පහළ වෙනවා. උන්වහන්සේලාට උපස්ථාන කරන්න, වටන් කරන්න, දානමාන ආදී සංග්‍රහ කරන්න හිත බලවත් වෙනවා. මේ ධහම යන කෙනාට නොතිබුණු උදාර පාරමිතා ධර්මයන්, දාන, සීල, භාවනා කියන උදාර ගුණ ධර්මයන් වැඩෙනවා. අර ශ්‍රද්ධාව මුල් කොට මේ සියල්ල වෙනවා. එතකොට අපේ හිත හැම තිස්සෙම නිවි යනකොට, හිත සූපත් වෙනකොට අපිට පුදුමාකාර ගෞරව සිතක් එනකොට අපිට දහම ජීවිතය කරගන්න හිත තුලින්ම බලය ලැබෙනවා. හිත තුලින්ම කෙලෙස් ධර්මයන් කෙරෙහි සසර යන්න බලය ලැබුණාසේ අන්ධබහල ප්‍රත්‍යඥයට දහමේ ඉන්න කෙනාට හිත තුලින් බලයක් ලැබෙනවා දහම යන්න. මේ සියල්ල බොරු මායාවක් කියලා අර පේන පින්ඩූපම සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ගොම පින්ඩූපම සූත්‍රේ, පේන පින්ඩූපම සූත්‍රය වගේ සූත්‍රවල ගනිපු හරය. පේන පින්ඩූපමං රූපා, මේ හිතේ තියෙන මේ හටගත්තු රූපය බොල් දෙයක්, හිස් දෙයක්, ඇතිවිල නැති වෙන දෙයක්. වේදනාව බිබුලක් වගේ. ඒ යමක් නිසා හටගත්ත දෙයක්. බිබුල් නෑ වතුරේ.
තව වතුර ටිකක් ඒකට වැටෙන මොහොතේ හට ගන්න දෙයක්. හටගෙන එතනම ඒ නිසාම නැති වෙන දෙයක්. අර ඒ හට ගන්න බිබුල හටගත්ත තැන නැති වෙනවා වගේ ඒක නම් ඒක බොල් දෙයක් හිස් දෙයක් කියලා. ඒ පේන පිටුම සූත්‍රයේ ඒ පංච උපාදානස්කන්ධය විග්‍රහ කරපු ලස්සන. එතකොට ඔබට තියෙන මේ පොඩි මේ අවබෝධය ලබාගෙන මහත් වූ ගෞරවණීය අවබෝධය ලබාගෙන සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් සම්මා සම්බුදුන් වහන්සේ බෝසත් අවදී පෙරම් පුරාගෙන ඇවිල්ලා නේද බුදු වෙන දවසේ මධ්‍යම රාත්‍රියේ හීන පහක් දැකලා ඒවා විග්‍රහ කරගෙන ඉද්දී පෙර කඳ පිළිවෙල දකින්න නුවණත් අනාගත දකින්න නුවණත් පහළ වීමෙන් පසු උන්වහන්සේට මේ පටිච්චසමුප්පාද ධර්මයේ ජාති ජරා ව්‍යාධි මරණයන් ඇයි හටගන්නේ කියලා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඥාණයෙන් මෙහෙවන්න ඒ කියන්නේ හිතන්න පුළුවන්කම ලැබුණා. මතක් වුණා. මතක් වූ දේ ගලප බැලුවා. බලනකොට උන්වහන්සේ මේ සියල්ල තියෙන්නේ අවිද්‍යාව නිසායි කියලා පෙන්වනවා. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකද්ද? තමාට තමාව නොපෙනෙන එක. තමා ගැන දන්නේ නැති එක. තමා තුළ හටගන්න සියල්ල දුක්ඛ ස්කන්ධය කියලා නොදන්න එක. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්න එක. දැනගත්ත ගමන් එහෙනම් චතුරාර්ය සත්‍ය දැනගත්ත කෙනාගේ මොකද්ද තියෙන වෙනස? බොහොම සාන්ත කෙනෙක්. ඔහු වෙන මොකුත් කතා කරන්නේ. දැන් කතා කරන ඔක්කොම කෙලෙස් කියලා දන්නවනේ ඉතින් දැන්. මොනව කතා කරා කෙලෙස් නම් මක්ක කතා කරන්නේ මේ ලෝකෙ ගැන. එයා ලෝකෙන් ඈතර කෙනෙක්. ඉතින් ලෝකයට වඳින්න වෙනවනේ එයාට. වැන්දම පින් සිද්ධ වෙන්නේ එයාට වැන්දමනේ ලොකුම පින උත්තරීතරම පින තියෙන ඒ උත්තමයට වැන්දමනේ. දක්ෂිණ විභංග සූත්‍රයේ උත්තමයන්ට දෙන දානි තුල රහතන් වහන්සේලා බුදුන් වහන්සේලා පරම කොට තියෙන්නේ. අගට තියෙන්නේ ඉවතනන ඉඳුල් හැන්දක් විසි කරද්දී. කොහොයි සතෙකුට ආහාර වේවා කිව්වම ආනිසංස තියෙන බව කිව්වා. ලාමක ආනිසංසයක්. උත්තරීතරත්වයට එන්න ඔහු ඔබ නොදැනගත්තත් ඒ මුළු තුන් ලෝකට ආශිර්වාදයක් වෙන කෙනෙක්. එහෙනම් ආශිර්වාද වෙන කෙනෙක් වෙන්න යන ගමනට කවුද උදව් කරේ? කවුරුවත් උදව් කරේ නැත. උදව් කරන්නේ නැත. ඔහුට හතුරුකම් කරන එක තමයි මේ සමාජයේ කරගන්න ලොකුම පව. නිවන් දකින්න යන කෙනාට මොකක් හරි පදයක් හදලා අපහාස කරනවා ඇති ඔබට. ඒ සමාජයට ඔබේම ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්. මොනවද ඔය කර අහලා වැඩක් තියේද හැමදාම ඉවරකුත් නෑ සුදු වැඳගෙන යනවා කියනවා ඇති. අවිද්‍යාවේ ඉන්න ඔබද මෙසේ වෙන්න ඇති පෙර සසරේ. ඒක නිසායි ඔබට මෙවැනි දේවල් අහන්න වෙන්නේ. ඔබ අනුන්ට මේ දේ කර නිසා ඔබට අද එවැනි දේවල් අහන්නට ලැබෙනවා. ඔබට මතක ඇති නිවන් දකින්න ගිහිල්ලා නැවැත්තුවේ එකම කෙනයි ශ්‍රද්ධාවේ චරිතය තියෙනවනේ නේද? එක්කෙනෙක් ගිහිල්ලා නැවැත්තුවේ නාලක කුමාරයා කැලේ. බුදුන් වහන්සේ පහළ වුණු දවසට එන්න කියලා නාලක කුමාරට ඒ වාසනාව ලැබුණානේ. අසිතගේ අතින් නේද? තමන් ගිහිල්ලා තමන්ගේ පුතා බෑනව ගිහිල්ලා කැලේ නැවැත්තුවනේ බුදු වුණාම එතකොට මම මැරිලා මම අසඤ්ඤ තලයේ ඉපදිලා. ඒක නිසා උන්වහන්සේට ඇඬුණා. hina ගියේ මේ උත්තමයා බුදු වෙලා මේ පුතා ගලව ගන්නවා කියලා. එතකොට බලන්න එහෙම හම්බුන්නේ හැමෝන්ට. පිප්පිලිය මානවකයයි භද්‍ර කපිලයි දෙන්න යන්තම් සතුටෙන් දෙන්නම සමගියෙන් අපි බුදුහාමුදුරුවෝ හොයාගෙන යමු කියලා දෙන්න පිටවෙල ගියා ගෙදරින්. නමුත් ඔබ දන්නවා එහෙම ලේසියෙන් යන්න හම්බුන්නේ නැහැ මේ රට්ටපාල කුමාරයාට. උපවාස කරන්න බුණා යන්න. ඒ නිසා මම මේ ටික උපමාවට ගත්තේ ඔබටත් මේ වගේ බාධක එන බව කියන්න. ඔබට ඔබේ ගෙදරින් සහ අවට සහ සමාජයෙන් සහ ඊට එහා තැන්වලිනුත් එන්න පුළුවන්. ඒ නිසා මේ ගමන යන්නේ වීර කියන්නේ තමන්ගේ චිත්ත වීරය, හිතේ හටගන්න වීරය. නැතුව ඇඟේ තියෙන, කයේ තියෙන ජොහොර එක නෙවෙයි. ඒක වැඩ කරන්නේ සිතට අනුවනේ නේ. කොටියෙක් කෙනෙක් කියලා බය වුණොත් දුවන ජොහොර එක ආවේ මේ මොකද ඉතින්? පරාණ බයෙන් දිව්. එතකොට මේ සියලු වීරය වැඩ කරන්නේ සිතට අනුව. මේ චිත්ත වීරය කියන්නේ වෙනම දෙයක්. මේ ශ්‍රද්ධාවත් එක්ක දහම දකින්න අහන්න ඔහුට සැනසීම ලැබෙන්න ඔහුගේ හිත දශමයක්වත් ඇදෙන්නේ නැහැ බාහිර කෙලෙස් කෙරේ. බාහිර කෙලෙස් බාහිරේ නෑ හිතේ තියෙන්නේ. ඔබ කෙනෙක් හැඩයි හෝ කැතයි හෝ කියලා හිතේනේ තියෙන්නේ. ඒ බෝඩ් ගහන් ඉන්නද මාව කැතයි මාව හැඩයි කියලා. මාව දුර්ජනෙක් මාව හොරෙක් කියලා කවුරු බෝඩ් ගහන් ඉන්නවද? නෑ. ඒක ඔබේ හිතේ හටගන්න. හිතේ හටගත්තම විඳවන්නේ කවුද? හටගත්ත මොහොත ඉඳලා එයි. මොකක් නිසාද? ඒක ඇසුරු වෙන නිසා. ඒකෙන් මිදෙන්න බැරි නිසා විඳවනවා. අන්න විඳවන එක තේරෙනකොට පෙනෙන්න ගන්නවා. පෙනෙනකොට ඔහුට පුළුවන් වෙනවා මේ බුදුන් වහන්සේ දෙන්න කිව් තීරණ ටික දෙන්න ඔහුට පුළුවන්කම ලැබෙනවා.
ඒ තීරණේ දෙනකොට මේක මට අනර්ථය පිණිස අවඩ පිණිස පහළ දෙයක් කියලා තීරණේ දෙන තැනමයි මාර්ග ඥානය. සෝවාන් මාර්ගය එතන වැටිලා තියෙනවා. සම්මා දිට්ඨිය එතන තියෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥාන. මේ දුකම තමයි මේ සංසාර දුකමයි. ජාති ජරා ව්‍යාධි මරණ දුකමයි මේ සංකාරය ඇතුළේ තියෙන. චතුරාර්ය සත්‍යමයි මේ එන්නේ. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ඔක්කොම දේශනා කරලා අවසානයේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් උපාදානස්කන්ධය ඇතුළේ සංකිට්ඨ කියන්නේ එක්කොට කැටිකොට එකතු කරගෙන තියෙන මේ සියලු දුක්ඛඳ. මරණ වෙලාවේ මතක් වුණේ ඔබ දන්න කතාව වලින් කීපකින් එකක් ගන්නම් මම. අම්මට මතක් වුණේ මහත්තයා. අම්මව ගැරන්ඩියෙක් වෙලා උපන්නා. මහත්තයා ඉන්න හරියි. මහත්තයාට ඉස්සෙල්ලා මැරෙද්දි මතක් කරලා තිබුණා ඉඩම. මහත්තයා ඌරෙක් වෙලා හිටියා. ඔන්න දඬුවම. තොදෙයියට මතක් වුණා රත්තරන් බඩු බල්ලෙක් වෙලා ගෙදර උපන්නා. අර සංඝරත්නය අපවත් වෙන වෙලාවේ මතක් වුණා චීවරේ කාවෙක් කියලා උපන්නා. මේක විපාක. අකුසල කාමයේ අඟුරු වලකට උපමා කරේ. කාමයේ කියන්නේ හිතේ හට ගන්නා වූ මේ රූපස්කන්ධයන්ට ඇලීම. කාම ලෝකයේ තියෙන තමන් ගාව බඹයක් පමණ කය තුල. රූපෙට ඇලෙන එක. එතකොට අංගාරිකා සෝපමා කාම. මේව නිකන් කියවල වැඩක් නැහැ. මේක තමන්ට පුළුවන් වෙනවනේ ගිනි අඟුරු වලකට මේ කාමයේ උපමා කරගන්න. තින්න සූපමා කාම, මාංශ පේශි උපමා කාම, අට්ටි සංගලිකා උපමා කාම බුදුන් වහන්සේ උපමා කරලා පෙන්නවා. නේද? ගිනි අඟුරු වලකට, ගිනි සුලකට, මස් වැදැල්ලකට, ඇට සැකිල්ලකට මේක උපමා කරා. අපිට මේ ලැබුණාම අපි නැවත ලැබිලා තියෙන ඇටකටු කූඩුවක්, මස් ටිකක්. නැද්ද? වෙන මොනවද තියෙනවද අපිට ලැබිලා? පෙර ආත්මයක් හරි මතක් කරලානේ අපි උපන්නේ. අතීත අවසානයේ ඒ හිටපු තැනින් මැරෙද්දි මොකක් හරි මේකේ හිතට එන්නේ නැති නේනකොට අපි උපන්නා. හැබැයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. ඉතින් අපිට ලැබිලා තියෙන ඇටකටු කූඩුවකේ, නාහර ටිකකේ, මස් ටිකකේ වෙන මොකුත් හම්බෙලා නැහැ නේ. නේ අපිට ඕන විදිහට තියාගන්න බැරි මස් ටිකකී අපි මෙහෙන් ගානෝ ඉන්ජෙක්ෂන් ගහනවා සුදු වෙනවා ටිකකට කැරපොත්තයි වගේ සුදු වුණාට ඇතුලෙන් එල්ල වැටෙනවා නේද? ඔබ කාට පෙන්වන්නද? ඉතින් මෙහෙ එල්ල වැටෙනවා. ටික දවස් එල්ල වැටෙනකොට එළියට බහින්න බෑ. ඉතින් එළියට බහින්න බැරි වුණාම බොරුවට මූණ වහගෙන ඇඩ කැප් එකක් දාගෙන රෙද්දකින් තිර රෙද්දකින් වහගෙන එදාට බහින ඊට හැඩෙයි කියලා ඒක. ඊට පස්සේ මේකක් බැරි වුණාම අතින් අල්ලන් දෙන්නේ දෙපැත්තේ යනවා. ඒකත් බැරි වුණාම රෝද පුටුවේ යනවා. රෝද පුටු නැති මිනිස්සු ඉවරයි ඒක තැනනේ. නේද? දැන් ඉතින් අනාගතය සඳහා ඉතිරි කරපුවයි මාකයි කරන්න තියෙන්නේ. ඒව මතක් කරගෙන අයියෝ ගියක ඉන්න තමයි. පුළුවන් ඉතින් රෝද පුටුවක් ගන්න නැහැ. ඒක කන්න ටිකක් හැම්බේ විටමින් හැම්බේ හම්බුණා තහනවා දැඟට. මහා දහම් ඥානයක් තියෙන කෙනෙකුට මේ කියපු දහමේ මේ හරය එනකොට නිර්මල දහම ඔබ තුල මතුවේයි. ලෝකයට ඉතින් මේ මාර්ගේ නොයන නිකන් කතා කරන කෙනාට පේන විදියට නෙවිනේ පේන්න ඕන මාර්ගය යන කෙනාට ඒක අභීතව පේනවා. ඉතින් මේ සියලු සංස්කාර ධර්මයන් ඔබේ ජීවිතේ ක්‍රියාත්මක කරන කුසල පුණ්‍යාපි සංස්කාරයන් අපුණ්‍යාපි සංස්කාරයන්. අනිත්‍යාපි සංස්කාරයන් කියන මේවා. මේ සකස් වීම මේ එකක්වත් ඔබ හදන්නේ නැහැ. ඔබට හැබැයි හැදෙනවා. රූප දකින්නකොටම කවුරු හරි දකින්නකොට යාචකයෙක් දැක්ක මට උදව්වක් කරන්න පුණ්‍යාපි සංස්කාරයක් වැඩෙනවා. බුදුන් වහන්සේ පුණ්‍යාපි සංස්කාරය ඇසුරු කරොත් අවිද්‍යාව මුල් කොට නොදැක ඇසුරු කරොත් එයත් අයිති වෙන්නේ මොකටද? එකක් ජරා මරණ දුකට. භවයට අයිති. ඒ වගේ හැමදේම එකක් දැක්කට පස්සේ දකින්න පුළුවන්කම එකින් එක ලැබෙනවා. දකින්න ඔහු හරීම සීලවන්තයෙක්. ඔහුගේ හැමදේම වෙනස් වෙලා යනවා. ගති පැවතුම්, ඇඳුම් පැළඳුම් සියලු දේවල් ඔහුගේ වෙනස් වෙනවා. ඒක ඉබේ වෙන්නේ. ඔහු ආයාසයෙන් ඇඳුම් වෙනස් කරනව නෙවෙයි. ඔහු සරල වෙනවා, අල්පේච්ඡ වෙනවා. අල්පේච්ඡ බව ආයාසයෙන් ගන්න පිරිසුත් ඉන්නවා. ඒ පෙරේතකමට ඉතුරු කරන්න. ඉතුරු කරන්න කියලා කියන්නේ කවුරුත් ඉතුරු කරලා තුනෙන් මහ ගණන් ඉතුරු කරලා ඉතින් ඒක දිහා ගණන් බල ඉන්නවා. මෙහෙමයි පොලි මෙච්චරයි අරක මෙච්චරයි. ඉතින් එයින් එහාට හිත වැඩ කරන්නේ නැහනේ. බාහිරයට හිත වැඩ කරන්නේ නැහැ. ඉතින් මැරෙන වෙලාවේ අරක මතක් වුණාම එදා තොදේ රත්තරන් මතක් වෙලා බල්ලෙක් නම් බල්ලෙක් වෙන්නවත් පිනක් නැහැ. මල පෙරේතෙක් වුණාම ඒ ගෙදර ඉන්න මිනිස්සුත් ඉවරයි. අරින් සතයක් වේදම් කර ගමන් එයයි ගෙඟට අරයයි වහනවා. ඉතින් බුදුන් වහන්සේ ඔක්කොම දේශනා කරලා තියෙනවනේ අනු ගැඟවලට යන പ്രേත මට්ටම් ගැන. එතකොට අපි හිතන් ඉන්න එක නෙවෙයි ලෝකේ. ජීවිතය තුල බලන්න. ඔබ ආස දෙයට ඔබ දැන් කවුරු හරි අත දානවට කැමතිද? ආස දෙය කියන්නේ කෙලස් ගොඩන්නේ. ඔබ ආස දෙයක් තියෙනවා. කවුරු හරි ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් ගන්න මොකෝ කියන්නේ ඔබ? කමක් නැහැ ගන්න කියනවද?
එයාට රහ වැටලා තහ කෑල්ලක් ඉල්ලුවා. ඔබ හොඳ කෙනෙක් වෙන්නේ නැහැ. ඔබ අවංකව හිතන්නකෝ. අද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකෝ. මේ රට සුන්දර වෙනවා. මේ රටේ ප්‍රශ්න ඉවර වෙනවා. මේ ලෙඩ තුරන් වෙනවා. මේ ලෙඩ තුරන් වෙන ඔබේ ඇඟේ හැදෙන බලය මොකද්ද? දහම් බලය වෙන මොකුත් නැහැ. ඒ දහම කියලා විශාලාමාන සූපත් උනේ. ඉතින් ඒ දහම් බලය නැතුව අපි මේක කිව්වමත් ටික සූපත් වෙනව නැත්තේ නේ. දහම් බලය තිබුණොත් ජීවිතේ දහමුණම ඔක්කොම ආයුරාෝග්‍ය සම්පත්තිය ලැබෙනවා. සම්මා සම්බුදුන් වහන්සේගේ එච්චර නිර්මල වචනේ තියෙද්දි. එතකොට මේ දහම ඇසුරු කරන්න හිතේ බලය කොහාටද ගමන් කරන්නේ? දහම දෙසට. ඔහු එන්න ඔහු ධර්මානුකූල වෙනවා. ඔහුගෙන් මේ ලෝකය හිතනේව හිතෙන්නේ නැහැ. අන්න එතකොට අපි බනිනවා දියුණුවක් නැත මේ මිනිහගෙන් කියලා. අන්න ලෝකයයි පව් පුරව ගන්න තැන්. ඒක නිසා නිවන් දකින්න යන්නේ හරි දුර්ලභ දෙයක්. හරි අමාරු දෙයක්. මේව හැමෝම දැනගන්න ඕන මේ කරුණ. රට්ටපාල කුමාරයා නිවන් දකින්න යන්න හැදුවම යන්න දුන්නේ නැහැ. බුදුහාමුදුරු හම්බෙන්න. පස්සේ දෙවෙනි සැරේ ඇහුවා යන්න දුන්නේ නැහැ. මහා රත්තරන් ගොඩක් ගැහුවා මේ තියෙද්දි මක්කටද යන්නේ කියලා. නෑ තුන්වෙනි සැරේ ඇහුවා යන්න දුන්නේ නැතුනම කුමාරයා මේ පෙර සසරේ පින් තියෙන උතුමා තීරණය කරා නොකා ඉන්න. වෙන ඔයලා කන්නත් එපයි කියලා. උපවාස කරන්න ඕන. ඔහු එනක ලබාගත්තේ බලහත්කාරයෙන්. ඒක සමාජයෙන් උදව් නැහැ. අම්මා කියන්නේ සමාජයන්නේ මේ වෙලාවට යාට. තේරෙනවනේ මේ අයිට. එතකොට අපි කොහොම එන්නේ නැද්ද නේද? අපිත් එහෙමයි. මේ කියන මමත් එහෙමයි. උදව් හම්බුණා වෙනුවට හම්බුනේ ගල්මුල් සහ වාග් ප්‍රහාර පමණයි. උදව් කරපුවා එක්කෙනෙක්ම මම ඇහැට දැකලා නැහැ. මගේ ගුරු ස්වාමීන් වහන්සේලා හැරුණුකොට කිසිදු කෙනෙක් මට උදව්වට ඉඳලා නැහැ. එක්සම් මේ මම ඒ ආදර්ශ ගන්න කියන්නේ නැතු කාගේ අනුකම්ප ගන්න නෙවෙයි අනුකම්ප නැපා කාගේවත්. මේක මගේ වීරෙන් යන ගමන. ඒතකොට මේ සංසාර අවබෝධ වෙන්න ඔහු අනිත් අයට ඉතින් උපදෙස් දෙන්න වෙනවා. අනිත් අය මේ යන වැරදි පාරවල් පෙන්වලා දෙන්න වෙනවනේ කියන්නේ ධර්ම දේශනාවක් කරනවා කියන්නේ. මේ වැරදි පාරක් ගැන නේ කියන්නේ වැරදි පාර තියෙන එළිය නෙමෙයි හිතේනේ. ඔක්කොම තියෙන්නේ හිතේ. හිත නිසුද්ධ කරන්න කිව්ව බුදුන් වහන්සේ බාහිර අසුද්ධ කරන්න කිව්වේ නෑනේ. අපි අමතක කරන්න හොඳ නෑ දහම යනු කුමක්ද? සචිත්ත පරියෝතපණං ඒතම් බුද්ධාන සාසනං. ඒතර හිත සුද්ධ නම් ඔබ මන් දිහා බලනකොට ඔබේ හිතේ කෙලෙස් තියෙන්න බෑනේ මා ගැන. මං කරන්නේ පෙන්නන්න ඕන පව් කරනවා නම් ඒකෙන් වළක්වන්න විතරයිනේ. ඔබට මොකද්ද කරන්න එපයි කිව්වේ? සබ්බපාපස්සකරණ පවුනේ කරන්න එපා කිව්වේ. එහෙනම් ඔබට අයිතිය තියෙන වෙන කෙනෙක් පවෙන් ගලවන්න. කුසල සුපසම්පදා කුසල් පේ උපදව ගන්න කිව්වා. බහුල කරගෙන එහෙනම් කුසල් වඩනකට අපි මොකද කරන්න ඕන? සාදුකාර දෙන එක, උදව් කරන එක. අපි කරනවද ඒවා? අපි කරන්නේ නැහැ. කරන අය ඇති දුර්ලභයි. දුර්ලභංච මනුස්සච්ඡං. බොහෝම දුර්ලභ දෙයක් ඒක. ඈ එම නිසා සචිත්ත පරියෝතපණං බුදු සසුන කියන්නේ ඒක නේද? එන සිත සුද්ධ කරනවා නම් යම් කෙනෙක් ඔහු නේද උත්තරීතර වස්තුවෙන් මේ ලෝකේ. පැත්ත කරලා විදසුන් නඩන කෙනෙක් ඉන්නවා අපි ඔහුට මොකද කරන්න ඕන? ඔහුට උදව් කරන එක. මොනවද කරන්න තියෙන උදව්ව? සද්දපත් දෙනකොට පැත්තකට වෙලා ඉන්න එක තමයි. බඩගිනින කන්න පොඩ්ඩක් දෙන්නේ කොච්චර එයා මොකුත් ඉල්ලන්නේ නැහැ නේ. මාලිගාවල හදලා ඉල්ලන්නේ නැහැ නේ. ආ තැරලා ඉන්නේ. සචිත්ත පරියෝදපණං. ඔව් මං ඇතේ හිතේ තියෙන කෙලෙස් අස් කරන්න. මගේ හිත දිහා බලාගෙන මගේ ඇස් පෙවුවහම මට ඇසෙන් රූප ගන්න එක අඩු වෙනව විතරයි. ආයතනයක් කවර් කරගත්තා. ශබ්ද අඩු තැනකට ගියාම ශබ්ද ඇහෙන එක අඩු වුණා තමයි. ගන්ධය අඩු තැනකට ගියාම ගන්ධය නාහෙන් ගන්න අරගෙන විඥාන උපදවන ශක්තිය අඩු කරා විතරයි. ස්පර්ශය අඩු තනි ඉරියව්වක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්ව තෝරගත කියන කයේ වේදනාවල් නිසා හටගන්න සංඥා සංකාර විඥානය අඩු කරගත්තා තමයි. නේද? ඔය කන බොනේව නැති වුණාම කටේ මුගුරු රහ හොදලා පැත්තකට වුණා නම් කටේ රහ දැනීම නිසා ඔය එක එක විකන හපනේව නැත්තම් කටේ රහ දැනීම නිසා හටගන්න විඥානය අඩු කරගත්තා විතරයි. හැබැයි අඩු කරන්න බැරි තැනක් තියෙනවා මන කියන කෙනා. එයා එකක් කර එකක් එවනවා. එක ඇස්පිල්ලමක එක සිතක්. ඒක ඉවරනකොටම තව එකක්. ඒ ඇස්පිල්ලමේ ඊළඟ එක. අන්න ඒක ඔබට පේන්න ගන්නවා. එදාට තමයි ඔබ අර කියන්නේ අපෝ මේ භාවනා කරන්න ගියාම අමාරු. අමාරු නෙවෙයි මෙච්චර කල් ඒක තිබ්බ දැක්කේ නෑ. දැන් ඔබ භාවනා කරන්න ගියාම මන ආයතනේ දැක්ක ගමන් බය වුණා. අපෝ මේ භාවනා කරන්න ගියාම නේ වැඩිපුර කෙලෙස් එන්නේ කියලා හිතුවා. මෝඩකම. නෑ භාවනා කරන්න ගියාම කෙලෙස් එනව නෙවෙයි දිගටම ඔය කෙලෙස් වැඩ කරනවා. ඕක තමයි සැඩපහර කිව්වේ ඕගේ කිව්වේ. කාමෝගේ, භවෝගේ, ditthiyෝගේ, අවිද්‍යාවෝගේ ඔය ඔක්කොම ඔතන තියෙන්නේ.
ඔය මන ආයතනේ. සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ මනට ලෝකේ කිව්වා. සංඥාවට ලෝකේ කිව්වා. සංඥාව කියන්නේ මන ආයතන නිකුත් කරන්නා වූ අතීත දැනීම හෝ සුරු කර හෝ සංසාර පුරුදු ඇති වූ දෙයක්. ඔබට මේ මොහොතේ නොදැන වුණා සසර පුරුද්ද තියෙන දෙයක්. ඒක ප්‍රකට හෝ වෙන්න පුළුවන් අප්‍රකට වෙන්න පුළුවන්. ඒක තමයි මන ආයතන නිකුත් ඔබට නොදැනෙන නිකුත් අරමිනිය හතර කියලා හිත දුන්න. ඔබට සැප දුන්නද හිත? මන ආයතනක ඔබට සැප දුන්නද? ඒක න ලස්සන කෙනෙක් ඔබට සැප තියනවද? පිස්සෙක් වගේ දුවනවා ඇර. සැනසෙල්ලක් තියෙන කවදාවත් හම්බෙන්නේ නැති දෙයක් ඔබට මන ආයතනෙන් දෙනවා. හැබැයි ඔබ කිසි දෙයක් දන්නේ නැහැ මේ ගැන. ලෞතර බුදුන් වහන්සේගේ වටිනකම තියෙන අපිට මේවා අවබෝධ වුණාට පස්සේ අපිට වෙන දෙයක් වටින්නේ නැහැ ඇත්තටම. වටිනවා ඉතින් අපි බුදුදහමේ නැහැනේ. අවසානයේ අපේ එකම ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ ගෞතම බුදුන් වහන්සේ සහ සියලු බුදුන් වහන්සේලා. බුද්ධං සරණං වුණාන්න බුදුහාමුදුරු සරණ වුණා. සරණ කරගත්තා වුණා. උන්වහන්සේගේ දහම තුල ගින්දලා දහම සරණ වුණා. එතකොට තමයි උන්වහන්සේගේ දහම සරණකට බුද්ධං සරණං ධම්මං සරණං වෙලා. අෂ්ටාර්ය මහා සංඝරත්නය වගේ වෙලා. මොකද අෂ්ටාර්ය මහා සංඝරත්නය නිකලෙස්ධාරී උතුමන් වහන්සේ මගපලලාභී උතුමන් වහන්සේගේ චරිතයට කිට්ටු වෙමින් යන මොනවද වෙන්නේ? තමන්ගෙත් තියෙන දේශය අඩු වෙන වෙනදාට වඩා දේශය අඩු බව තමන් දන්නවා. මාර්ගෙ ඉන්න කෙනෙක් ඉන්නවා නම් දන්නවා දැන් අඩුයි කියලා. දැන් ද්වේෂේ රාගේ අඩුයි කියලා දන්නවා. වැඩි වෙනවා නම් තමන් පිස්සෙක් කියලා දන්නවා. අපි නෙවෙයි පිස්ස කිව්වේ. සබ්බේ ප්‍රදජ්ජන උන්මත්තකා කිව්වේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. එම නිසා ඔබ අද තේරුම් ගත්තා නම් මේ නිර්මල වූ චතුරාර්ය සත්‍ය ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ හමුවේ දේශනා කරන පටිච්චසමුප්පාදයෙන් සමන්විත වූ නිර්මල චතුරාර්ය සත්‍ය. ඔබට ලැබුණා කියන්නේ ඔබට ලෝකේ වටිනම දේ මේ ලැබුණේ. මේකට සමාන දෙයක් නැහැ ලෝකේ. වටින දෙයක් නැහැ. බුදුන් වහන්සේ කිව්වේ මොනවද? අවිද්‍යා සූත්‍ර කිව්වේ පංච උපාදානස්කන්ධේ නොදැන ජීවත් වෙන එක තමයි අවිද්‍යාව කියලා. විද්‍යා සූත්‍රේ විද්‍යාව කියලා කොහොමද කිව්වේ? පංච උපාදානස්කන්ධේ දැනගෙන ජීවත් වෙන එක. නේද? සංසාර ගැන කියද්දී අනමතග්ග සූත්‍ර අනමතග්ගෝ භික්කවේ පුබ්බේව කෝටි නපඤ්ඤා ඇති අවිද්‍යා නීවරණං අවිද්‍යාව කියලා කිව්වේ අවිද්‍යාව නැමැති නීවරණයෙන් නිවන වහගෙන හිටිය අවිද්‍යාව. නිවන වැහුගෙන නිවන නැති කරා. නොදන්න කම නිසා නිවන නැති වුණා. අවිද්‍යා නීවරණාන නේද? සන්දා විස්සං සංසාරිතා. මේ සංසාරේ කෙලවරක් නැතුව ආවා. ඉතින් ඒක පේනවා නම් ඔබට ඔබ මීට පෙර ඔබට අවුරුද්දකට ඉස්සෙල්ලා ඔබ ජීවත් වුණු හැටි හිතන්න. වෙන දුරක් යන්න එපා. ඔබ සතියකට ඉස්සෙල්ලා ජීවත් වුණු හැටි හිතන්න. ඔබ ඊයේ ජීවත් වුණු හැටි හිතන්න. මීට මොහොතකට ඉස්සෙල්ලා හිටපු මේ දහම අහන්න එන්න ඉස්සෙල්ලා ඔබ ගත කර මෙතෙන්ට එන්න දහම අහන්න වාඩි වෙන ඉස්සෙල්ලා ඔබ හැසිරුණු හැටි හිතන්න. ඔබ සැඩපරසෝ හැටි හිතන්න. ඔබ කුහකෝ හැටි හිතන්න. ඔබ ඊට පැයකට ඉස්සෙල්ලා පැය දෙකකට ඊට ඉස්සෙල්ලා දවසේ හිතන්න. ඔබට පෙර කඳ පිළිවෙල දකින්න නුවණට යන්න මොනු ඒ උත්තරීතර ඥාන ශක්තියට මේවා අනුමාන ඥාන වෙනවා. හිතලා බලන්න ඔබ මීට අවුරුද්දකට ඉස්සෙල්ලා කවුද? ඊට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කවුද? නේද? සංඝරත්නය දෙනමක් උත්තමයන් වහන්සේලා දෙනමක් බුදුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කොට වනගතව කාශ්‍ය බුදුන් වහන්සේගේ ශාසනය තුල උන්වහන්සේලා වඩිනකොට දෙවියෙකුට හිතුණ විහිළුවක් කරන්න. එක් සංගරුවණක් උන්වහන්සේගේ සුළු අවශ්‍යතාවකට කැලේට අනිත් සංඝරත්නයෙන් කාරුණිකව ආශිර්වාද උන්වහන්සේට කියලා මම පොඩි උමනාවකට පැත්තකට යනවා කියලා ගිහිල්ලා එන අතරේ අර දෙයියට හිතුණ විහිළුවක් කරන්න. මොකද්ද කරේ? කෙස් කඩාගෙන කාන්තා රූපයෙන් මම පස්සෙන් ආවා. අනිත් සංඝරත්නයේ හිතුණ මේ මට බොරුවට කැලේට යනවා කියලා ගියේ මෙයයි හම්බෙන්නේ කියලා. අර හිතුණු එකේ විපාකෙට අරයා නිරේ ගිහිල්ලා උපන්නා. ආයි පෙරුම් පුරලා තියෙන නිවන් දකින්න. එම නිසා නිරෙන් නිකුත් වෙලා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ඉපදිලා පැවිදි වුණා. ඒ තමයි කුණ්ඩ දාන. අවසානයේ ඒ කොච්චර ආනන්තරේ පවක් කරලා තිබුණත් උන්වහන්සේ නිවන් දකිනවා. දහම් අසවනේ නිවන් දකිනවා. නිවන් දැක්ක ගමන් රහතන් වහන්සේ කෙනෙක් උනාට පස්සෙත් අර කාන්තාව පස්සෙන් කෙස් වනාගෙන ඉන්නවා. තේරෙනව නේද? කර්මය. ඒකයි සබ්බපාපස්සා කරන් කියලා ඔබට බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ අනුදැනවදාරන්නේ ඔබට පොනතරම් අනුකම්පා කරලාද බලන්න. ඔබවත් ඔබට අනුකම්පා නොකරද්දී ඔබට අනුකම්ප කරන බුදුන් වහන්සේ කෙනෙක් සාරා සංඝ කල්පලක්ෂයක් ගල්මුල් පාරවල් කකා බෙලි කප්පන් ඇස් ඉස්මස්ලේ මහ පොළොට වැඩි දන් දීදී එන උත්තමයන් වහන්සේ මේ නිකන් වාඩි වෙලා හිටලා නැගිට්ටා වගේ නෙවෙයි බුදු වෙන එක. එහෙම තමයි සමාජේ නම් විග්‍රහය යන්නේ. මේ බුදුහාමුදුරු නිකන් මෙතනින් එහා නැගිට්ටා වගේ. පුටුවේ ඉඳලා නැගිට්ටා වගේලු. උන්වහන්සේ ඇස් ඉස්මස්ලේ දන් දෙනවා. ලේසි නෑ බුදු වෙන එක.
කොහොමද කඳපණුව පහළ වෙලා මේක විකෘති කරනව කොහොමද? නමුත් අපි මතක තබා ගත යුතු කෙලෙහි ගුණ දන්න කෙනෙක් වශයෙන් බුදුන් වහන්සේ කියන්නේ මේක දේශනා නොකරනම් අපි කවුද? මේක නොපෙනුනා නම් අපි කවුද? අපි කොහෙද ඉන්නේ? ඒ බුදුන් වහන්සේට නිරන්තරයෙන් අපේ පිනම අපි ගෞරව පූජාවක් කරනවා. මොකද හේතුව අපි අද මේ මට්ටමේ සතුටින් ඉන්නේ බුදු පියාණනේ ඔබ වහන්සේ නිසයි සහ මෙතෙක් පහළ සියලු බුදුන් වහන්සේලා නිසයි. උන්වහන්සේලා එකම දහම් පදයක් දේශනා කරන එකම දෙයක් දේශනා කරන සබ්බපාපස්සා කරන කුසල සුපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන ශාසන. එහෙනම් අපි දහමේ යන කෙනෙක් ධර්ම ඥානය ලබාගත් කෙනෙක් මේක අහන්න හිත නිවෙන්න ඔබ කල යුතු දේ තව එක්කෙනෙකුට මේ පදේ කියලා දෙන්න. ඔබ දන්න කෙනෙක් බව පේන්න කියලා දෙන එක නෙවෙයි ඔබේ ගුරුවරු කපාගෙන ගිහිලා ගොංකම් කරගන්න එක නෙවෙයි කරන්න ඕන. ඒ සියලු දෙනාට ගරු බුහුමන් සහිතව මේ ප්‍රකාශ කරන්නේ. ඔබ කිව්වම තේරුණා කියලා මෝඩ පව් කරගන්නේ නැතුව දහම ඔබ කිව්වම තේරෙන එක නෙවෙයි ඔහුගේ පිනට තේරෙන එක. ඔබ කිව්වොත් මං කිව්වයින් තේරුණේ කියලා මේ මීහරක් දේශනයක් ඒක. නෑ ඒ දේශනය කරනකොට එයාගේ ඥාන මතුවෙන්න ඔබේ කතාව උදව් වෙන්නට ඇති. හැබැයි එයාගේ ඥානෙට අහුනේ. මතක තබා ගත යුතු බුදුන් වහන්සේලා නොකියපු දෙයක් අපි කියන්න යන්න හොඳ නැහැ. එවැනි අය ගාවට යන්නත් එපා. මේ දහම බුදුන් වහන්සේලා පුක්කුසාතිය රජුරෝ දසා මාසයක් පයින් ගිහිල්ලා දේශනා කර දහම. කෙනෙක් වෙනේ මාසයක් පයින් යනවා. පස්සක දවසෙන් සති ගාණක් පයින් යනවා. උන්වහන්සේ පාගමනින් වඩිනවා. එතකොට කොච්චර උතුමෙද්ද බුදුන් වහන්සේ? අපි අනුන් වෙනුවෙන් පැයක් යනවාද? අපිට වාසියක් නැත්තම්. අනුන්ට සේවය කරන එක අනුන්ට නිවාසිය. අනුන්ට වාසි වෙන දෙයකට ඔබ පයින් ගිහිල්ලා තියනවාද? එහෙම අය ඇති නැති නේ ලංකාවේ ඉන්නවා. පෙරම් පුරන රට මේක. බුදුවරු පහළ වෙන රට ඉන්දියාව පාරමිතා පුරන අය බොහෝසේ පහළ වෙන රට මේක. එක එක්කිනාට එක මත ඇතින් ඒ මතවල පළච්චාවේ අපිට ප්‍රශ්නයක් නැහැ නේද? හොඳටම පාරිශුද්ධ ඥාන පහළ වෙනවනේ මේ ඔක්කොම තේරෙයි. නේද? මෝදේ උඩින් දුවන මිනිහට ගැඹුර පේන්නේ නැහැ නේද? ඉතින් නිකන් හිතන් හිටියට පේන එක නෙවෙයි ගියේ බැහැපු මිනිහට කිමි දෙන මිනිස්සයයි දන්නේ ගැඹුර. ඒ වගේ දහම කිමි දෙන දහම භාවිතා කරන කෙනා දන්නවා මොන්න තරම් අපි හිත නිවෙනවද අපේ හිත නිවිලද අපි මේ කතා කරන හැම වචනෙම උත්සාහ කරන්නේ එහෙම කෙනෙක් හදන්න. අඟුලිමාල නිවපු බුදු පියාණන් වහන්සේ අක්‍රෝෂ භාරද්වාජලට දහම් දෙසපු කසී භාරද්වාජලට දහම් දෙසපු බුදුන් වහන්සේ උන්වහන්සේට අපහාස කරපු අයට පෙරලා මහා මෛත්‍රියෙන් දහම් දෙසපු උන්වහන්සේ නේද? බුදුන් වහන්සේ ගැනනේ අපි මේ කතා කරන්නේ. කොච්චර සංවර වෙන්න ඕනද බුදුන් වහන්සේගේ නමට කොච්චර ගෞරවයක් ඇති විය යුතුද අපේ කතාවෙන්. උන්වහන්සේ නැතිනම් දහම නැති බව අපි මතක තබා ගත යුතුයි. මේවා මොකක්වත් දන්නේ නැහැ නේ. දැන් එහෙනම් දන්නවනේ දැන් ඇමරිකාවේ දැනගන්න එපා. අපි කවුරුහරි කියනවනම් දැන් බුදුහාමුදුරුවෝ නෑ මේක දැනගන්න කියලා ඇමරිකානු මිනිස්සු දැනගන්න එපා. ජර්මනි ප්‍රංශ මිනිස්සු දැනගන්න එපා. එහෙම දැනගන්න ක්‍රමයක් නැහැ. එහෙම වාචාලය මේ රටේ ඇති. නමුත් මතක තබා ගත යුතුයි බුදුන් වහන්සේ නොසිටියානම් පහළ නූණු කල බුදුන් වහන්සේ පහළ වෙන්නට ඉස්සෙල්ලා විවිධ උපක්‍රම යොදමින් රහත් වුණා බුදු වුණා කියලා බුද්ධ කියන වචනේ සමාජයේ තියෙන වචනයක්. ඒක යොදන් මතක ඇති අවුරුදු 50ක් ජම්බුකා ජීවක තනි කකුලින් හිටියා. නේ? බුදුණයි කියලා හිටියේ. අවසරයි බුදුන් වහන්සේට වඩින්න වෙනවනේ නේ එතෙන්ට. වැඩලා අතීත කර්ම කියන්න වෙනවා. හැබැයි උන්වහන්සේ ඒ කෙනා රහත් ඵලයට එනකම්ම උන්වහන්සේ යන්නේ නැහැ නේද? ඔන්න බුදුන් වහන්සේ කෙනෙකුගේ මෛත්‍රිය. Tamanට අපහාස කරපු සාසනයට අපහාස කරපු කෙනාවත් අතහැරියේ නැහැ. ඒක තමයි එහෙනම් බුදු දරුවෙකුගේ බුදු පාසනේ හස ලබන බුදු වචනේ ලබන කෙනෙකුගේ ගුණය හැම කෙනාම නිවනට පමුණවන එක. එහෙනම් අපේ යුතුයකමක් තියෙනවා. මේ දහම අහන ඔබ දැන් ඔබට තේරෙනවා නම් එහෙනම් මේ මගේ හිතේ හටගන්න කෙලෙස් නිසා මාව පව්කාරෙක් හෝ පව් කරන්නෙක් බවට හෝ පවෙහි ප්‍රබල කෙනෙක් බවට පත් වුණා නම් මගේ නොදන්නකම මුල් වෙලා ඉතින් අවිද්‍යාව මුල් වෙලා. එහෙනම් දැන් ඔබ අවිද්‍යාවෙන් මිදෙනවා නම් මේ ඕන තරම් ඔබට ඔබ මොන පවක් කරත් ඔබට නිවෙන්න මිදෙන්න මේ සසරෙන් ගැලවෙන්න ඔබට අයිතිය තියෙනවා. ඔබ පව්කාරයෙක් කියලා හනව ගහන එකක් නෙවි වෙන්නේ. ඔබ ඔබේ හිතේ වරද දකිනකොට එතන ඉඳලා ඔබ අයිති බුද්ධ ශාසනයට. ඔබ මොනතරම් පව් කරා වැරදි කරත් ඔබ මේ මොහොතේ පටන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් මේ සංස්කාරය දුකටමයි අයිති කියලා නුවණ උපදවාගෙන සංස්කාරයන් පහළ වෙනව දකිමින් සංඥා සංඛාර විඥාන
චේතනා නාම රූප වශයෙන් දකිමින් ඔබගේ ආධ්‍යාත්මය තුළ හටගන්නවම කෙලෙස් ස්කන්ධය දකිමින් ඒවා දුකටමයි අයිති කියලා තීන්දුව දෙන දවසට ඔබ අයිති බුදුන් වහන්සේගේ පරපුරට. බුද්ධන් සරණන්නේ. එදාට ඔබේ පස්සේ ඔබ ළඟ දහම යම් තැනකද මම එතන කිව්වනේ බුදුන් වහන්සේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති නේද? යම් තැනකද එතන මම. එහෙනම් අපි කවුරුවත් ලංකාවේ ඉන්න කවුරුවත් වැරදි කරෝ නෙවෙයි. සියලුම ආගම්වල ඉන්නයි මේ දහම අසුරු කරන්න සුදුසුකම් ලබා ඉවරයි. මේක ආගමක් නෙවෙයි. බුදු දහම යනු ආගමක් නෙවෙයි දර්ශනයක්. සිත පිළිබඳ බුදු පියාණන් වහන්සේ කෙනෙකු තුළ තියෙන මහානුකම්පාවෙන් අපි උදෙසා අපේ සතුට ස්ථිර කරන්න දේශනා කළ නිර්මල මාර්ග ඥානයක්. ඒ නිසා මේක ඕනම ආගමිකයෙකුට මේක අහලා නිවෙන්න පුළුවන්. අපි දන්නවා පින කරපු අය පින් කරාම ඉහළට ඉපදෙනවා. ඉහළ තැන්වල උපදිනවා. ඉතින් පින් කරපු අයත් මේ මාර්ගේ යන්න ඕනේ. එයාලටත් මරණේ තියෙනෝනේ දෙයියනේ. එයාලගේ ප්‍රිය අය අඬයිනේ දැන් මැරුණම. හිතන්න. තමාගේ ළඟ ඉන්න අය තමා නැති වුණාම අනිත් අයට දුකක් නේ. එහෙනම් මේ ඉපදීම දුකක්ම නේ. ඉපදුනා කියන්නේ ප්‍රිය විප්‍රයෝග දුකක් නේ අරන් ඇවිල්ලා තියෙන්නේ. නේද? එහෙමවත් හිතන්න. මැරුණම මේ ඔක්කොම දාලා යනවනේ අපි. මේ කයෙන් රැස් කරපු කයෙන් ඉන්න පුළුවන් කියලා හිතපු ඔක්කොම හොසීනේ. පෙරේතෙක් වෙලා එතෙන්ට එන එක සතෙක් වෙලා එන එක දෙක. නමුත් අපිට මේවත් මේ කයෙන් දාලා යන්න වෙනෝනේ. අපි මහන්සියෙන් රැස් කරපුවා දාලා යන්න වෙනෝනේ. ඇයි මේක ආත්මෙත් අයිතිකාරයා? මං පොඩි කාලේ ඉඳලා පොතක සල්ලි දැම්මා. එහෙමයි හිතන්නේ. අවුරුදු 20කට පස්සේ පොත මගේ. මැරිලා අවුරුදු ඊළඟ ආත්මෙත් ඒ පොත මගේ කියාගෙන එතනම ඉන්නෝ කාවෙක් වෙලා ඇවිල්ලා. පෙරේතෙක් වෙලා එතනම ඉන්නෝ. ආත්ම ගණන් එතන ඉන්නෝ. රත්තරන් බඩු ළඟ බල්ලෙක් වෙලා ඇවිල්ලා ඉන්නෝ එතන. අයිතිය තියෙන එක. අන්න අයිතිය විපාකේ. ඉඩමේ අයිතිය විපාකේ. මහත්යාගේ අයිතිය විපාකේ ගැරන්ඩියෙක් කියලා මහත්ය ළඟම ඉපදුනෝ ගිල්ලා ඌරා. අන්න අම්මා මතක් වෙලා එබ්බෙක් වුණා අම්මා විසින් දුව ගිල්ලා. වේලාසනින්. එතකොට අපිට තේරෙන්න ඕන මේ බුදුන් වහන්සේ කෙනෙකුගේ වටිනකම මේ උතුම් චතුරාර්ය සත්‍යයේ වටිනකම මේ සංස්කාර ධර්මයක් දුකයි කියලා බලන මොහොතේම අවිද්‍යාවෙන් මිදුණා. අපි ඉස්සරහට කතා කරමු විතරේ ධර්ම සාකච්ඡාවල මීට වඩා ගැඹුරු දේවල් නෙවෙයි අපි කතා කරන්න ඕන සරල කරන්න ඕන මේක සරල කළ කාටත් තේරෙන බසින් කියලා මේ ඔක්කොම මුස්ලිම් හින්දු ඔක්කොම මේ ධම්මට අරගෙන උන් සතුටින් ඉන්නව දකින්නයි අපි පෙළඹෙන්න ඕන. බුදුන් වහන්සේ ළඟ සරණ ගියත් අන්නේ ආගමිකයෝනේ. බෞද්ධයෝ බුදුහන්සේ සරණ ගියේ නැහෙනේ. සරණ ගිය කෙනාට බෞද්ධයා කිව්වනේ. මගපලලාභියට. එහෙමනම් අපි මතක තබා ගත යුතුයි. අපේ ඥාන දර්ශනය වෙන්න ඕන මේ ලෝකේ හැමෝටම තේරෙන බසකින් කතා කරන එක. හැමෝටමයි මේක කතා කරේ මට නෙවෙයි. මට තනියෙන් ඉන්න නෙවෙයි. මට මේක අහන් හැංගිලා ඉන්න නෙවෙයි කතා කරේ. චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. අත්තාය හිතාය දේව මනුස්සානං කියලා බුදුන් වහන්සේගේ කාරු කිල්ලීම මතක තියාගන්න. අපෙන් වෙන මුකුත් ඉල්ලුවේ නැහැ. ඔච්චරයි ඉල්ලුවා. ඒ ඉල්ලුවෙත් අපේ යහපතට. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කෙනෙක් අවබෝධ කරන්නේ තමන්ගේ හිතේ හටගත්ත කෙලෙස් වල වරද. කෙලෙස් වල වරද දකින්නකොට කෙලෙස් වල අයිතිය අඩු වෙන්න ගන්නවා සෝවාන් මාර්ගයට වැටෙනවා. ඵලයට වැටෙනවා. කෙලෙස් බල අඩු වෙනකොට සක්‍රුදාගාමි ඵලයට වැටෙනවා. හුඟක්ම අඩු වෙනකොට අනාගාමි ඵලයට වැටෙනවා. එතකොට දැක්කට බයහිර රූප දැක්කට ස්පර්ශ වුණාට කෙලෙස් හට නොගන්න තත්ත්වේ රහතන් වහන්සේ නමින් නඳුන්වනවා. ඉතින් මේතෙන්ට යන්න ගියාම ඔබ ලෝකේ වන්දනාවට පාත්‍ර වෙනවා. එදා ගරහපු මිනිස්සුත් ඔබට වඳිනවා. ඇයි? කොහොමත් කරගත්ත පහු ටික පේනකොට වෙන කරන්න දෙයක් නැහැ. වැඳලා බේරෙන වෙන කරන්න දෙයක් නැති බව තේරෙනවා. ඉතින් ওই චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු පින්වත් මිනිසුන් ලෝකෙ දිහා බලනකොට පේනවා මේ ලෝකෙ පින් කරපු අය ගොඩක් ඉහළ තැන්වල ඉන්නවා. ඒ පින්වත් පිරිස් අපේ රටේ සම්පත්. අපි කිව්වොත් දේශපාලන පක්ෂ වශයෙන් ගත්තොත් ඒ අය ගොඩක් පින් කරපු පිරිස්. අපේ වාසනාවන්ත සම්පතක් ඒකත්. රටක් වශයෙන් බැලුවොත් ශාසනය වශයෙන් ඒ අයට මේ පණිවිඩය දුන්නොත් පණිවිඩය තේරුණොත් එයා ඉක්මනින් නිර්වාණයට යනවා. මොකද පින බලවත්. නමුත් පණිවිඩේ එන්න පාරවල් නැතුව ඇති. ඔවුන්ගේ කාලෙන් ඉෂ්ට වෙන්නකොට ඉෂ්ට වෙලා නැතුවදෝ දන්නේ නැහැ. නැත්තම් මේ පණිවිඩය යහවනම් අනේ මේ සුද්ධෝදන මහරජුගේ රජ ඇඳුමේම රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පොඩ්ඩක්වත් අමාරු නෑනේ මේ ශාසනේ. සුද්ධෝදන රජු සෝවාන් සකෘදාගාමී අනාගාමී රට පාලනය කරනවා. රහත් වෙලා පිරිනමම් පානවා. උන්වහන්සේ රජ ආසනේ හිටියේ. ඉතින් ඒ වගේ ඉන්න පුළුවන් නෙමෙයි. මේ ලෝකෙ ඔක්කොටම අපේ ඔය පින් කරපු පින්වත් පිරිස අපේ රටේ නායකත්වය දෙන සීල උත්තමයෝ ටික.
ඒ අපේ වාසනාවන්ත සම්පතක්. සංඝ රත්නය සියල්ල අතහැරලා චීවරයක් දරන් නායකත්වය දෙන ශාසනයේ මෙහෙවන ශාසනයේ වැටෙන්න නොදී ආරක්ෂා කරන උත්තම පිරිස අපේ සම්පතක් නේ. අපි මේ ඔක්කොම එක්කෙනෙක් වගේ දකිමු. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කෙනාට මේ ඔක්කොම එක්කෙනෙක් වෙලා පේන්නේ. මේ ඔක්කොම එක්කෙනෙක්. කවුද? අපේ අය. අපි මොකද්ද කරන්න ඕන? අපි ඉස්සෙල්ලා ඉක්මනින්ම ධර්ම අවබෝධ කරගෙන මේ පණිවිඩය පුළුවන් එක්කෙනෙකුට හරිය කියන්න. මේ පණිවිඩයෙන් කරන්නේ ඔබේ හිත සූපත් කරන එක, හිත නිවන එක. හිත නිවුවම කය නිවෙනවා. මේ කය නිරෝගී වෙනවා. ලෙඩ වෙන්නේ කයනේ. කය ලෙඩ වුණාම හිත ලෙඩයිනේ කොහමද? අයියෝ මං ලෙඩෙක් වෙලා කියලා හිත ලෙඩ වෙනවා ඊළඟට. නේ? දැන් හිත හැමතිස්සෙම ලෙඩින්නේ ඉන්නේ. එළිය රූපයක් දැක්කම හිත ලෙඩ වෙනවා. හතුරෙක් දැක්කම ලෙඩ වෙනවා. හැඩ කෙනෙක් දැක්කත් හිත ලෙඩ වෙනවා. ඒ මැද කය ලෙඩ වෙලා දැක්කම හිත ලෙඩ වෙනවා. හිත හැමතිස්සෙම ලෙඩින්. හිත සුවපත් වෙලා කියන ලෙඩෙන් නිදහස්. හිත ශක්තිමත් කියන්නේ ඒකයි. ඉතින් අන්නේ අවබෝධය මම හිතනවා මේ ධර්ම කරුණ වලින් ලැබෙන්නට ඇති. ඔබ රංගපාන්නෙක් නොවේ. මම දැනුත් කියන්නේ. ඔබ බොරුවෙන් මේ චාටුවෙන් රවට්ටන අරේදා අවුරුදු 50ක් තනි කකුලෙන් හිටගෙන හිටපු ඒ අනුන් රවට්ටපු චරිත වගේ නැතුව. ඒ ජම්බුකා ජීවයකට කරන්න පුළුවන් වූ දේ කරන කෙනෙක් නොවි ඔබ ඒකාන්තයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ වගේ වෙන්න කියලානේ කිව්වේ අපිට. කිරිමව ලෙස සලකන්න කිව්වේ. එහෙනම් ඒ වගේ වෙන්න. කාශ්‍යප මහරහතන් වහන්සේ කෙනෙක් වගේ වෙන්න. මුගලන් මහරහතන් වහන්සේ කෙනෙක් වගේ වෙන්න. රාහුල කුමාරයා වගේ වෙන්න. එච්චරයි මට කරන්න තියෙන ඉල්ලීම. බුදුරජාණන් වහන්සේ සරණ යන්න. සිත සුද්ධ කරගන්න. හැමතිස්සෙම උපදින්නව සිතේ තියෙන කෙලෙස් ධර්මයන් හැමතිස්සෙම දකින්න. ඒවා අනර්ථ කොට මෙනෙහි කරන්න. ඒවා අවඩක්ම මට අනාගතයේ අනර්ථයක් වෙන බව මෙනෙහි කරන්න. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ඥාණයෙන් සංසාර කතරෙන් එතර වෙන්න ඔබටත් අතිපින්වත් රජයටත් පින්වත් මහසඟරුවනටත් මේ උතුම් ධර්ම ඥාණය අස්වැසිල්ලක් වේවා, හේතුපකාර වේවා. තුන් ලෝකෙටම නිවන් දකින්නට, සතර අපාවලට, මනුෂ්‍ය ලෝකෙට, දිව්‍ය තලවලට, බ්‍රහ්ම තලවලට උතුම් වූ හේතුඵල ධමයක්ම වෙත්තා, නිර්වාණ මාර්ග ඥානයක්ම වෙත්තා, සම්බුද්ධ ශාසනය බැබලෙන්නම මේ සීල ධර්ම කරුණු හේතු වාසනා වේවා.